අයිබෝන් දරුවනේ අද අපි කතා කරන්න යන්නේ හතරවන පාඩම් ඒකකයට අදාළව දෙවන පාඩම් කොටස. හතරවෙනි පාඩම් ඒකකේ දෙවන පාඩම් පරිච්ඡේදය. ඒ යටතේ කතා කරන්නේ වැදගත්ම ඒකකයක්. ලංකාවේ විශාල පිරිසක් අතර ජනප්‍රිය වෙච්ච ඒ වගේම ලෝකයේ වැඩිම ව්‍යාප්තියක් තියෙන ව්‍යාපාර සංවිධාන වර්ගය ගැන ඒ කේවල ස්වාම ව්‍යාපාර හෙවත් තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන. මට මතකයි මේ මෑතදීම 2015 පස්සේ අවුරුද්දක MCQ ප්‍රශ්නය බහුවර්ණ ප්‍රශ්නයට අහලා තිබුණා. උත්තර පහක් දීලා ලංකාවේ වැඩිම ව්‍යාප්තියක් හෝ ජනප්‍රියම ප්‍රධාන විශාල වශයෙන් බහුතර ජනතාව පිළිගන්න ව්‍යාපාර සංවිධාන කියන අර්ථේ ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒක තමයි තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන. එතකොට මොකද්ද මේ කේවල ස්වාම ව්‍යාපාර කියන්නේ? තනි පුද්ගල කියනවා කේවල දන්නවනේ මේ තේරුම. කේවල කියන්නේ ඒක හොඳ සිංහල වචනයක්. තනි කියන එකම තමයි නේ. ඒ අර ඉංග්‍රීසි කියකුර නෙවෙයි තේරුණාද? කේවල කියන්නේ තනි. අර කේවල තරඟ කියන්නේ තනි තරඟ කියන්නේ මේ පිටිහැමල ක්‍රීඩාවලදී වගේ කේවල කියන්නේ තනිම තමයි. තනි පුද්ගල ව්‍යාපාර නැත්නම් කේවල ස්වාම ව්‍යාපාර හෝ ව්‍යාපාර සංවිධාන. අපි ඔකට ඉංග්‍රීසියෙන් කියනවා sole proprietorships. sole enterprises කියලා සමහර අය භාවිත කරන වඩා හොඳ වචනේ තමයි ඉංග්‍රීසියෙන් ඉන්නේ sole proprietorship. proprietor කියන්නේ තනි ව්‍යාපාරික අයිතිකරු. ව්‍යාපාර හිමිකරු කියන එක. තනි හිමිකරු කියන එක තමයි proprietor කියන්නේ. proprietorships. In a sole proprietorship business organization, one person provides the permanent finance and in return retains full control of the business and enjoys all the profit. ඒ කියන්නේ තනි පුද්ගලයෙකු විසින් ප්‍රාග්ධන යොදවල තනිව අවදානම් දරමින් තනිව ලාභ භුක්ති විඳින්මින් පවත්වාගෙන යන සරලම ව්‍යාපාර සංවිධානය. ලංකාවෙත් ලෝකෙත් ක්‍රියාත්මක වන සරලම ව්‍යාපාර සංවිධානය තමයි මේ. එතකොට මේකට තනි පුද්ගලයෙක් තමයි ප්‍රාග්ධන යොදවන්නේ. අර මුදල් සම්පාදනය කරන්නේ ඕනම ව්‍යාපාරයක අවදානමක් තියෙනවා කියලා අපි කතා කරන්නේ මීට පෙර පාඩම් මේකකවල. මේ ව්‍යාපාරෙත් අවදානම් තියෙනවා. ඒ අවදානමට මුහුණ දෙන්නේ තනියමයි. ඒක බෙදාගන්න කවුරුත් නැහැ. ඒ වගේම ලැබෙන ලාභ ප්‍රතිලාභ භුක්ති විඳින්නේ තනියමයි. ලාභ වගේම අලාභ આવොත් ඒත් බාර ගන්න ඕනේ තනියම. තේරුණානේ? ඒ වගේ තනි පුද්ගලයෙකු විසින් ප්‍රාග්ධන යොදවා තනිව අවදානම් දරමින් තනිව ලාභ භුක්ති විඳින්න නැත්නම් ලාභ දෙකම භුක්ති විඳිමින් පවත්වාගෙන යන සරලම ව්‍යාපාර සංවිධානය තමයි තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන කියලා කියන්නේ. එතකොට මම මුල් පාඩම් මේකවලදී කිව්වා වගේ මේකෙත් කියන්න තියෙන්නේ මේකත් ව්‍යවසායයක්. අපි ව්‍යාපාර සංවිධාන නිර්වචනය කරේ එහෙමනේ. විවිධ ව්‍යවසායන් නැත්නම් ව්‍යවසායන්ගේ විවිධ ස්වරූප. ඒතර ව්‍යවසායයක් කියලා කිව්ව මොකක්ද? කිසියම් මෙහෙයුම් කටයුත්තකට කිසියම් ව්‍යාපාර කටයුත්තකට අවශ්‍ය සීමිත සම්පත් ඒකරාශී කර දෙනු ලබන ක්‍රමවේදය. අවශ්‍ය සීමිත සම්පත් ප්‍රශස්ත ලෙස සංවිධානය කරලා ලබා දෙන ඒකරාශී කර දෙන ක්‍රමවේදය තමයි අපි ව්‍යවසායක් කිව්වේ. ඒකේ විවිධ ක්‍රමවේද තමයි ව්‍යාපාර සංවිධාන කිව්වේ. මේකත් ව්‍යවසායක්. මේක තනි පුද්ගලයෙක් තමයි අවශ්‍ය සම්පත් ඒකරාශී කරන්නේ. දැන් කිසියම් අපි මේකෙන් කරන ව්‍යාපාර කටයුත්ත භාණ්ඩ නිෂ්පාදනයක් කියන්නකෝ. නැත්නම් භාණ්ඩ වෙළඳාම් කිරීමක් කියන්නකෝ. ඒකට අවශ්‍ය ගොඩනැගිලි, යන්ත්‍ර, උපකරණ, කිරුම් මිනුම් උපකරණ, පරිගණක ඇතුළු තාක්ෂණික මේවල ඒ සියල්ලම ඒකරාශී කරන තනි පුද්ගලයෙක්. මේක සංවිධානයක්. ඒ සංවිධානය ඇතුලේ ව්‍යාපාරකාරයන් වෙනවා. මතකයිනේ? මම එදා පෙන්නුවේ අතින් මේක ව්‍යාපාර සංවිධානයක් නම් මේක ඇතුලේ තියෙන ව්‍යාපාරය තමයි මේ තියෙන්නේ. මේ පෑන. තේරුණාද? එහෙනම් ව්‍යාපාර සංවිධානය ඇතුලේ ව්‍යාපාර එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. ඒතර මේකත් මම අතින් පෙන්නුවා වගේ ව්‍යාපාර සංවිධානයක්. මේක ඇතුලේ කරන ව්‍යාපාරකාරයන්. විවිධ ව්‍යාපාරකාරයන්. ඒක තමයි කියන්නේ යන්නේ. දැන් සමහර දරුවන්ගේ මනස තුල මතයක් ගොඩනගෙනවා මේ තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන කියන්නේ සිල්ලර වෙළඳ ව්‍යාපාර කියලා. ඒ මතේ වැරදි දරුවනේ. තේරුණාද? සමහරක මතයක් තියෙනවා තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන කියන්නේ සිල්ලර වෙළඳ ව්‍යාපාර කියලා. ඒක වැරදි. සිල්ලර වෙළඳ ව්‍යාපාරත් වෙන්න පුළුවන්. වෙළඳාමත් වෙන්න පුළුවන්. වෙළඳාම නොවන ව්‍යාපාරත් වෙන්න පුළුවන්. වෙළඳාමත් වෙන්න පුළුවන්. වෙළඳාම නොවන ව්‍යාපාරත් වෙන්න පුළුවන්. තේරුණාද? අර මතය අයින් වෙන්න ඕනේ. මේක වැරදි. දැන්
තනි පුද්ගල ව්‍යාපාර කියන්නේ තනි ව්‍යාපාර කියන්නේ සිල්ලර වෙළඳාම. මේක වැරදි. මේ මතෙන් අයින් වෙන්න ඕන. තනි පුද්ගල ව්‍යාපාර කිව්වම සිල්ලර වෙන්න පුළුවන්. සිල්ලර වෙළඳාම වෙන්න පුළුවන්. තොග වෙළඳාම වෙන්න පුළුවන්. අපනයන වෙළඳාම වෙන්න පුළුවන්. නැත්තම් නිෂ්පාදනය වෙන්න පුළුවන්. නැත්තම් කිසියම් සේවා සැපීමක් වෙන්න පුළුවන්. මේ ඕනම එකක්. තේරුණාද? තනි පුද්ගල ව්‍යාපාර කියන්නේ සිල්ලර වෙළඳ සැල් කියන මතේ වහාම අයින් කරගන්න තියෙනවා නම්. මොකද මම අත්දැකීමෙන් දන්නවා ළමයිගේ සමහර ළමයිගේ මනසේ තියෙනවා එහෙම දෙයක්. එහෙම එකක් නැහැ. ඕනම එකක්. තනි පුද්ගල ව්‍යාපාර සංවිධානකම් භාණ්ඩ නිෂ්පාදනය කරනවා. භාණ්ඩ ආනයනය කරනවා. එක්ක භාණ්ඩ අපනයනය කරනවා. එක්ක යම්කිසි සේවාවක් සපයනවා. ප්‍රවාහන සේවාවක් වෙන්න පුළුවන්. තරවුකාර සේවාවක් වෙන්න පුළුවන්. sannivedana සේවාවක් වෙන්න පුළුවන්. තේරුණාද? එහෙම නැත්නම් සිල්ලර වෙළඳාමක් වෙන්න පුළුවන්. තොග වෙළඳාමක් වෙන්න පුළුවන්. නියෝජිත වෙළඳාමක් වෙන්න පුළුවන්. වරලත් වෙළඳාමක් වෙන්න පුළුවන්. ඕනම ශ්‍රේෂ්ඨක තියෙන්න පුළුවන්. නැත්තේ සමහර නීති මගින් තහනම් කරපුව විතරයි. උදාහරණයක් වශයෙන් 2007 සමාගම් නීති අනුව තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයකට බෑ බැංකු ව්‍යාපාර සේවා පවත්වාගෙන යන්න. ඒක තහනම්. බැංකු ව්‍යාපාර කරන්න නම් සීමිත පොදු සමාගමක් වෙන්න ඕනේ. ඒ වගේම තනි පුද්ගල ව්‍යාපාර වලට බෑ රක්ෂණ පාලන විශේෂ පනත අනුව රක්ෂණ ව්‍යාපාර කරන්න බෑ. අන්නේ තහනම් දේවල් හැරුණම වෙනත් ඕනෑම ව්‍යාපාරකාරයක් මේකට කරන්න පුළුවන්. පැහැදිලි නේද ඒක? හොඳට උල්ල ගන්න එක. තනි පුද්ගල ව්‍යාපාර කියන්නේ සිල්ලර වෙළෙන්සැල් නෙවෙයි. සිල්ලර වෙළෙන්සැල් පමණක් නොවේ. සිල්ලර වෙළෙන්සැලක් මගින් කරන සිල්ලර වෙළඳාමත් මේකට අයිති. නිෂ්පාදනයත් අයිති. සේවත් අයිති. හැබැයි මම එක දෙයක් පැහැදිලිව කියනවා. ලංකාවේ තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන ගත්තොත් 100ක්. ඒ 100න් සමහරට 80ක් විතරම සිල්ලර වෙළඳාම තමයි කරන්නේ. ඒක මම පිළිගන්නවා. තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන 100ක නියදයක් අපි අතර ගත්තොත් ඒ 100න් 80ක්ම සිල්ලර වෙළෙන්සැල් තමයි. තේරෙනවද? ඔන්න ඔය ස්වරූපේ ඔබ මතු පිටින් දැකලා වෙන්න පුළුවන් තනි පුද්ගල ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ සිල්ලර වෙළෙන්ද ශ්‍රේෂ්ඨය කියලා මතයක් හදාගන්න. ඒක වැරදි. වැඩි පංගුවක් තියෙන එක හරියි. උත් තවත් තොග වෙළෙන්සැල් තියෙනවා. නිෂ්පාදන ආයතන තියෙනවා. දැවැන්ත කර්මාන්තශාලා තියෙනවා. තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන වශයෙන්. පැහැදිලිනේ? රයිට්. එතකොට මෙම වර්ගයේ විශේෂ ලක්ෂණ කීපයක් අපි දකින්න ඕනේ. තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක විශේෂ ලක්ෂණ. එකක් තමයි අයිතිය තනි පුද්ගලෙකු සතුයි. ඒක විශේෂයෙන් මතක තියාගන්න දෙයක් නැහැ නේ. ඇයි? තනි පුද්ගලයෙක් නම් අර මුදල් සපයන්නේ මේ ව්‍යාපාර සංවිධානයේට. නැත්නම් තනි පුද්ගලයෙක් නම් ප්‍රාග්ධනය සම්පාදනය කරන්නේ අනිවාර්යයෙන්ම අයිතිය තියෙන්නේ එයාටයි. වෙනත් කිසිවෙකුට අයිති වෙන්නේ නැහැ. හරිනේ? ඒක සදාතනිකව මතක තියෙන්න ඕනේ. දෙවෙනි එක අයිතිකරුගේ වගකීම අසීමිතයි. මේකෙත් වගකීම අසීමිතයි. ඒ කියන්නේ අපි තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් එක්ක කිසියම් ගනුදෙනුවක් කරන්න ගිහිල්ලා අපිට පාඩුවක් වුණොත් අලාභයක් වුණොත් ඒ පාඩුව පියවන්න අසීමිත ආකාරයෙන් බැදීමක් තියෙනවා හිමිකරුට. ඒ පාඩුව ලක්ෂයේද මිලියනයේද බිලියනයේද ට්‍රිලියනයේද ප්‍රශ්නයක් නැහැ. එයාගේ පෞද්ගලික වත්කම් විකුණලා හරි ගෙවන්න වෙනවා යාට. වගකීම අසීමිතයි. පැහැදිලිද? තුන්වෙනි එක තමයි ලාභ තනියම භුක්ති විඳීම. තනි පුද්ගලයෙකු නම් අර මුදල් සපයන්නේ ඒ අර මුදල් වලින් බිහිවන සම්පත් ජාලය. ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර උපකරණ යන්ත්‍රාගාර සියල්ලම අයිති වෙන්නේ කාටද? එයාට. එහෙනම් අන්නේ එයා සතු වත්කම් වලින් බිහි කරන මෙහෙයුම් ක්‍රියාවලිය අවසාන ඵලය වන ලාභය එක්ක අලාභය භුක්ති විඳින්නේ කවුද? එයාමයි. තනි පුද්ගලයාමයි. හතරවෙනි එක තමයි කළමනාකරණය තනිව ඉටු කිරීම. තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක හිමිකරු වෙන්නෙත් එක්කෙනෙක්. කළමනාකරු වෙන්නෙත් එක්කෙනෙක්. සේවකය වෙන්නේ බොහෝ වෙලාවට එක්කෙනෙක්. නමුත් සේවකයෝ නම් අලුතෙන් පත් කරගන්න පුළුවන්. බොහෝ වෙලාවට පුංචි ව්‍යාපාර සංවිධානයක නම් ඔය තුන්දෙනාම එක්කෙනයි. තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයේ මහා පරිමාණ වන විට සේවකයෝ ගොඩාක් ඉන්න පුළුවන්. තේරෙනවනේ? ඒ නිසා විශේෂයෙන්ම තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක හිමිකරුවයි කළමනාකරුවයි බොහෝ විට දෙන්නම එක්කෙනයි. කළමනාකරුවොත් වැටුපොට ඕනනම් බඳව ගන්න පුළුවන්. නමුත් බොහෝ විට වෙන්නේ තනි පුද්ගලයාම තමයි කළමනාකරණය කරන්නේ. ඊළඟට නෛතික පුද්ගල භාවයක් මේකෙත් නැහැ. මතක ඇතිනේ අපි මුල් පාඩම් මේ එකගුලි කතා කරා
සංස්ථාපනයක් නැත්නම් නීතිගත කිරීමක් කරන සංවිධානවලට විතරයි හිමිකරුවන්ගෙන් වෙන් වූ නීතිමය පැවැත්මක් නැත්නම් නෛතික පුද්ගල භාවයක් ලැබෙන්නේ. තනි පුද්ගල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර සංවිධාන දෙකම සංස්ථාපනය කරන්නේ නැහැ. පළාත් සභාවල ව්‍යාපාර නාම ප්‍රඥප්ති මගින් ඒකාබද්ධ කරපු 1918 අංක 6 දරන ව්‍යාපාර නාම පනත යටතේ පළාත් සභාව තුල තියෙන පළාත් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය හෙවත් ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් කාර්යාලය තුල හෝ ඒ වෙනුවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල මේවා නම් ලියාපදිංචි කිරීමක් තමයි කරන්නේ. තේරුණාද? මේ ව්‍යාපාර පිහිටුවනවා කියලා කරන්නේ ලියාපදිංචි කරනවා කියලා කියන්නේ නම ලේඛනගත කිරීම. ඒතර පළාත් සභාවේ පළාත් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය තිබුණාට ප්‍රායෝගිකව ඔය ව්‍යාපාර නාමය ලියාපදිංචි වෙන්නේ කොහෙද? අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල කියලා අපි ඉගෙන ගත්තා. ඒ නිසා තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාර සංවිධාන දෙකේම නම ලියාපදිංචි කිරීමක් තමයි වෙන්නේ. සංස්ථාපනයක් වෙන්නේ නැහැ. ඒ නිසා නෛතික පුද්ගල භාවයක් නැහැ. හිමිකරුගෙන් වෙන් වූ පැවැත්මක් සහිතව ව්‍යාපාරයෙන් නමින් නීති හමුවට යාම හැකියාවක් නැහැ. නඩු පවරනව නම් පවරන්න ඕනේ තනි පුද්ගලයාගේ අයිතිකරුගේ නමින්. බාහිර පාර්ශවයක් නඩු දානව නම් දාන්නත් ඕනේ හිමිකරුගේ නමට එරෙහිව. මිසක් ව්‍යාපාරයේ නමින් නොවේ. පැහැදිලිනේ? දැන් අපි හිතමු ඕගොල්ලෝ ව්‍යාපාරයක් කරගෙන යනවා භාග්‍යා එන්ටර්ප්‍රයිසස් කියලා. භාග්‍යා එන්ටර්ප්‍රයිසස් කියලා. භාග්‍යා එන්ටර්ප්‍රයිසස් නමින් උසාවිය යන්න බෑ. නඩු පවරන්නත් බෑ, නඩු පැවරුම් ලබන්නත් බෑ. නඩු පැවරීමත් නඩු පැවරුම් ලැබීමත් වෙන්න ඕනේ ඔයාලගේ නමින්, පුද්ගලික නමින්. තේරුණාද? ඊළඟට අයිතිකරු විසින් තනිව ප්‍රාග්ධනය සපයා ගැනීම. අනිවාර්යයෙන්ම ප්‍රාග්ධනය සපයන්නේ තනිව. ඒක තමයි මුලින්ම කිව්වේ අයිතියත් හිමි වෙන්නේ තනි පුද්ගලයෙකුට කියලා. ඊළඟට අවදානමට තනිම මුහුණ දෙනවා. වෙන කෙනෙක් බාරගන්නේ. ලාභ හෝ අලාභ ඇතිවීමේ අවිනිශ්චිතතාවයෙන් අපි අවදානම කියලා ඉගෙන ගත්තේ. අන්නේ අවදානමට තනිව මුහුණ දෙන්න වෙනවා. ඊළඟට ගිනුම් තැබීම අනිවාර්ය නැහැ. ගොඩක් වෙලාවට මේවා ගිනුම් තැබීමක් සිදු වෙන්නේ අවිධිමත්ව. නිකන් ගනුදෙනු වාර්තා කිරීමක් තමයි ගිනුම් තබනවා කියලා කරන්නේ. තේරෙනවද? අවසාන ගිනුම් නැත්නම් මූල්‍ය ප්‍රකාශ සම්පාදනය කිරීම, මුදල් අයවැය ලේඛන සම්පාදනය වගේ දේවල් කෙරෙන්නෙම නැහැ. මොකද අනිවාර්ය නැහැ. හැබැයි ඉතින් විධිමත් ලෙස තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් පවත්වාගෙන යද්දී ගිනුම් තැබීම කෙරෙන්න පුළුවන්. අනිවාර්ය නැහැ. ඊළඟට ලියාපදිංචියත් අනිවාර්ය නැහැ. ලියාපදිංචියත් අනිවාර්ය නැහැ. අනිවාර්ය වෙන්නේ අයිතිකරුගේ කොහොමද? මතකද? අයිතිකරුගේ සම්පූර්ණ නම් වලින්. මතකනේ? අයිතිකරුගේ නමින් නෙවෙයි, නමින් හැර නෙවෙයි. සම්පූර්ණ නම් වලින් බැහැරව ව්‍යාපාරයේ නාමය පවත්වාගෙන නම් පමණක් ලියාපදිංචි කරන්න ඕනේ. අයිතිකරුගේ සම්පූර්ණ නමින්ම ව්‍යාපාර කරගෙන යනවා නම් ලියාපදිංචි කරන්න ඕනේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි හිතමු රණසිංහ නිමල් කියලා කෙනෙක් කියලා තනකො. රණසිංහ නිමල් එන්ටර්ප්‍රයිසස්. එයාගේ සම්පූර්ණ නම රණසිංහ නිමල් නා. රණසිංහ නිමල් එන්ටර්ප්‍රයිසස් නැත්නම් රණසිංහ නිමල් ස්ටෝර්ස් නැත්නම් රණසිංහ නිමල් කර්මාන්ත ආයතනෙ වැනි නමක් තිබේ නම් ලියාපදිංචි අවශ්‍ය නැහැ. මොකද සම්පූර්ණ නම තියෙනවා. සම්පූර්ණ නමින් නැත්නම් ඒක ව්‍යාජ නාමයක් නැත්නම් ආරූඪ නාමයක් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න වෙනවා. ඒ නිසා මේකේ නම අපි කියන්නේ ලියාපදිංචි අනිවාර්යයි කියලා. ඒක හිමිකරුගේ නමින් සම්පූර්ණ නමින් තියෙද්දි අනිවාර්ය නැහැ. නැත්නම් අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරන්න වෙනවා. ඔන්න වගේ මූලික ලක්ෂණ කීපයක් අපිට මේවා දකින්න පුළුවන්. ඊළඟට අපි බලමු ඒක පුද්ගල ව්‍යාපාරයක් ආරම්භීමේදී සැලකිය යුතු කරුණු. තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් ආරම්භ කරද්දී කාරණා කීපයක් සැලකිල්ලට ගන්නම වෙනවා. එහෙම නැත්තම් වෙන්නේ මේ අපි මේ කාරණා කරේ ආරම්භයේදීම අවධානය යොමු කළේ නැත්නම් වෙන්නේ සමහර විට අතරමඟදී මේ ව්‍යාපාරය කරගෙන යාමේ අපිට ගැටලු මතුවෙනවා. එක්ක මේ ව්‍යාපාරය කරගෙන යාමේ අපහසුකම් ඇති වෙනවා. සීමාවන් නැති වෙනවා. හිරවීම් ඇති වෙනවා. එහෙම නොවන්නට අපි නිවැරදි තීරණයක් මත ව්‍යාපාරය කටයුතු කරගෙන යාමට නම් මේ සංවිධානය අපිට ප්‍රමාණවත්ද නැද්ද කියලා හඳුනගන්න. අපිට ඊළඟට වෙනස් සංවිධානයකට යන්න වෙනවද? අනාගතයේ අපිට වෙනස් සංවිධානයක් බවට පරිවර්තනය කරන්න වෙනවද කියලා හරි තීරණය කරන්න හරි මේ සාධක කරේ සැලකිලි දක්වන්නට ඕනේ. පළවෙනි එක තමයි ව්‍යාපාර කාර්යයේ ස්වභාවය. අපි තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයේ ඔස්සේ ඉටු කරන්න යන ක්‍රියාත්මක කරන්න යන ව්‍යාපාර කාර්යයේ ස්වභාවයට මේ තනි පුද්ගල ව්‍යාපාර සංවිධානය ගැලපෙන්න ඕනේ. නොගැලපෙනවා තේරුමක් නැහැ. නොගැලපෙනවා නම් තේරුමක් නැහැ. තේරුණානේ? දැන් මේක තමයි ව්‍යාපාර සංවිධානය. මේ පෑන තමයි ව්‍යාපාර කාර්යය. මෙන්න මේ ව්‍යාපාර කාර්යයේ ස්වභාවය අනුව
මේ ව්‍යාපාර කාර්ය ප්‍රශස්ත ලෙස බාධාවලින් තොරව මෙන්න මේ සංවිධානයට ගෙනියන්න පුළුවන් නම් ගැළපීමක් තියෙනවා. එහෙම මේ ව්‍යාපාර කටයුතු ස්වභාවය දිහා බැලුවම තනි පුද්ගල සංවිධානයකට විතරක් මේ අවශ්‍ය සම්පත් ඒකරාශී කර දෙමින් මේ ව්‍යාපාර කාර්ය කරගෙන යන්න බැරි නම් අනිවාර්යයෙන්ම අපිට ආරම්භයේදීම තනි පුද්ගල ව්‍යාපාර සංවිධානය කියන එක ඔළුවෙන් අයින් කරලා එක්ක හවුල් ව්‍යාපාර නැත්නම් සීමිත පෞද්ගලික සමාගම් එක්ක සීමිත පොදු සමාගම් වැනි සංවිධාන වලට යොමු වෙන්න වෙනවා. මම එහෙම කියන්නේ දැන් මේ ව්‍යාපාරකාර අපි හිතමු ලෝකෙට භාණ්ඩ අපනයනය කරන ව්‍යාපාරයක් කියලා. ලංකාව තුළ භාණ්ඩ නිෂ්පාදනය කරලා ලෝකේ රටවල් ගණනාවකට අපනයනය කරන ව්‍යාපාරයක් කියලා. මොකද මේක මහා පරිමාණයක්. මේක තනි පුද්ගලයෙකුට කරන්න අමාරුයි. අනිවාර්යයෙන් කරන්න අපහසුයි. එහෙම නැත්නම් අපි හිතමු ගෑස් නිෂ්පාදනය නැත්නම් ඉන්ධන කැණීම් කිරීමේ ව්‍යාපාරයක් කියලා. ඒක අවදානම් ඉතාම වැඩි. ඒ අවදානම් අධික පුළුල් සංකීර්ණ වූ ව්‍යාපාර ක්‍රියාවලියක් නිසා තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයකට අවශ්‍ය සම්පත් ඒකරාශී කර දෙන්න කොහෙත්ම බෑ. තේරුණාද? දැන් පොළවේ තියෙන ගෑස්සෝ ඉන්ධන කැණීම් කරලා ගොඩ ගන්නවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයිනේ. ඒකට විශාල ප්‍රාග්ධනයක් ඕනේ. ඉතින් තනි පුද්ගලයෙකුට කොහෙත්ම මේ ප්‍රාග්ධන ශක්තිය නැහැ. තනි පුද්ගලයෙකුට තියා සමහරට රජයකටත් ඒ ශක්තිය නැහැ. තේරුණාද? ගොඩාක් රටවල් ඔය තෙල් කැණීම් කරන ආරම්භයේදී වෙනත් රටක මූල්‍ය ආධාරය තුනේ කරන්නේ. පස්සේනේ ඒගොල්ලෝ ධනවත් වෙන්නේ. ඒ වගේ මෙන්න මේ ව්‍යාපාරකාරයේ ස්වභාවය අනුව තනි පුද්ගල ව්‍යාපාර සංවිධානය ඒකට ගැලපෙනවද නැත්නම් වෙන සංවිධානයකට යන්න වෙනවද කියලා ආරම්භයේදීම තීරණය කරනවා නම් වඩාත්ම සාර්ථක තීරණයක් වෙනවා ඒක. දෙවෙනි එක තමයි ඉලක්ක වෙළඳපොලේ ස්වභාවය. ඒ කියන්නේ විශේෂම ඉල්ලුම. ඉලක්ක වෙළඳපොල ගැන මතකනේ. ඕනෑම ව්‍යාපාර සංවිධානයක් මගින් තමන්ගේ භාණ්ඩ හා සේවා සැපයීමට තෝරගත්ත සිය භාණ්ඩ හා සේවා අලෙවි කිරීමට හඳුනාගත්ත පාරිභෝගික සංඛ්‍යාව නැත්නම් ගනුදෙනුකරුවන්ගේ ස්වභාවය තමයි අපි ඉලක්ක වෙළඳපොලක් කියලා කියන්නේ. එහෙනම් මේ ඉලක්ක වෙළඳපොලේ ගනුදෙනුකරුවෝ කවුද? ඒගොල්ලන්ගේ රුචිකත්වයන් මොනවද? ඒගොල්ලෝ ව්‍යාප්ත වෙලා ඉන්නේ කොහේද? අපේ ව්‍යාපාර සංවිධානයට සමීපවද නැත්නම් දුරස්තවද? ඒගොල්ලන්ගේ ජීවන රටාවන් මොන වගේද? ඒ අනුව ඒගොල්ලන්ගෙන් මොන වගේ ඉල්ලුමක් ලැබෙනවද? ඒගොල්ලන්ගෙන් ලැබෙන ඉල්ලුම ඉතා ඉහළ ඉල්ලුමක් නම් ඉතාම ඉහළ ඉල්ලුමක් නම් බොහෝ වෙලාවට තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයකට මුහුණ දෙන්න බෑ. මොකද තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් සතු සම්පත් සාපේක්ෂව සීමිතයි. සීමිත පෞද්ගලික සමාගම්, සීමිත පොදු සමාගම්, හවුල් ව්‍යාපාර කියන සංවිධාන වලට සාපේක්ෂව ගත්තොත් තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් සතු සම්පත් ඉතාම සීමිතයි. පැහැදිලිනේ? ඒ සීමිත සම්පත් වලින් අර පුළුල් ඉල්ලුමට මුහුණ දීමේ හැකියාවක් නැහැ. ඒ සීමිත සම්පත් ප්‍රමාණවත් නැහැ ඉල්ලුමට සරලන පුළුල් නිෂ්පාදන ක්‍රියාවලියක් නැත්නම් මෙහෙයුම් ක්‍රියාවලියක් සක්‍රිය කරන්න. එහෙමනම් අපිට අකමැත්තෙන් වුණත් හවුල් ව්‍යාපාර සංවිධානයට යන්න වෙනවා. දැන් මම පුංචිම උදාහරණයක් කියන්නම්. මම දන්න කෙනෙක් පුංචියට පටන් ගන්න බුක් ෂොප් එකක්. පොත් සාප්පුවක්. ඒ කියන්නේ ඒක එයාගේ මූලික කාරණා දෙකක් එතන මික්ස් කරලා කරනවා. එයා මිශ්‍ර කරලා එකක් මේ පොත් සාප්පුවක් විදියට අනිත් එක sannivedana ආයතනයක් sannivedana සේවා සපයන ආයතනයක් විදියට. ඒ උතන ටයිප් සෙටින් එයා පටන් ගන්නවා. ටයිප් සෙටින් පටන් ගන්න කෙනෙක් පරිගණක භාවිතා කරලා යතුරු ලියනය කරලා ලිපි ලේඛන සම්පාදනය කරන්න. මෙයාගේ වැඩ හරිම පිළිවෙලයි. හරිම නීට් එකකට කරා මේවා. ඒ නිසා මෙයාට විශාල ඉල්ලුමක් ආවා. අන්තිමට මෙයාගෙන් සේවා ලබා ගන්න එන සේවා දායකයින් අපේක්ෂා කරන සේවාව මෙයාට තනියම සපයන්න බැරි වෙනවා. මෙයා පාන්දර 4 ඉඳන් රාත්‍රී 10 11 වෙනකන් සමහර එක දිගට වැඩ කරනවා. මොකද උනේ අවසානයේ එයා මොකද කරන්නේ? කම්පැනියක් බවටපත් කරා. තව එයාගේ පවුලේ ඥාතින් දෙන්නෙකුයි මං හිතන්නේ හිතවත් දෙන්නෙක් වගේ 5ක් 6ක් සම්බන්ධ කරගෙන සීමිත පෞද්ගලික සමාගමක් බවට පරිවර්තනය කරා. ඊපස්සේ අරගොල්ලන්ගේ නුත් ප්‍රාග්ධනය අරගෙන විශාල ප්‍රාග්ධනයක් දාලා ගොඩනැගිලි හදලා වෙනම පරිගණක තව අරගෙන මොකද කරන්නේ? සේවකව බඳවගෙන අන්න දැන් සේවාව සාර්ථක කරගෙන යනවා. ඉතින් ඕක තනිව කරන්න බෑ. ඒකයි කියන්නේ මේ ඉල්ලුම කුඩා නම් ගනුදෙනු කරුවෝ එක්ක පිරිස අඩුයි නැත්නම් පිරිස විශාල වුණත් ඒගොල්ලන්ගෙන් ලැබෙන ඉල්ලුම සීමිත ඉල්ලුමක් නම් තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයකින් සේවාව සපයන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ගේ ඉල්ලුමට අවශ්‍ය භාණ්ඩ හා සේවා සපයන්න අවශ්‍ය සීමිත සම්පත් ඒකරාශී කර දීම තනි පුද්ගල සංවිධානයෙන් කරන්න පුළුවන්. නැත්නම් බෑ. ඒ නිසා ඉල්ලුමේ ස්වභාවයත් බලන්නට ඕනේ. තුන්වෙනි එක තමයි ව්‍යාපාර කෙරෙහි බලපාන නීති රීති. තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයේ
තුලින් කෙරෙන්නේ කුමන ව්‍යාපාර කාර්යයක්ද? ඒ ව්‍යාපාර කාර්යයට බලපාන නීති රීති තියෙනවනේ. ඒ නීති රීති දැඩි නැත්නම් ඒ නීති රීති දැඩි කොන්දේසි වලට ලක්වන නීති රීති නම් ඒ නීති රීති වලට තනි පුද්ගලයෙක් වශයෙන් තනිව මුහුණ දෙන්න පුළුවන්ද? ඒ නීති රීති වලට තනිව අනුගත වෙමින් ව්‍යාපාර කටයුතු කරගෙන යන්න පුළුවන්ද බැරිද කියලා තීන්දුවක් ගන්න වෙනවා. සමහර විට තනිවම මේ නීති රීති වල අවශ්‍යතා ඉෂ්ට කරන්න අපහසු නම් ආරම්භයේදීම හවුල් ව්‍යාපාර එක්ක සීමිත සමාගම වගේ සංවිධානයකට යොමු වෙන්න වෙනවා. නැත්තම් වෙන්නේ අතරමඟදී ව්‍යාපාර කටයුතු අක්‍රිය කරගන්නයි නතර කරගන්නයි වෙන්නේ. ඊළඟට හතරවෙනි එක අවශ්‍ය ශ්‍රමය හා ඒහා සම්බන්ධ ගැටලු. මොන වගේ ශ්‍රමිකයෝ ඕනද? නැත්නම් ශ්‍රමිකයෝ කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද? මොන වගේ කුසලතා තියෙන මොන වගේ කුසලතා ශ්‍රේෂ්ඨ වලින්ද ශ්‍රමිකයෝ ඕන වෙන්නේ? තේරුණාද? අන්න ඒ අනුව ඒ ශ්‍රමිකයන්ට බලපාන කම්කරු නීති රීති. කම්කරු අනපනත් මොනවද? අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. ඒ කම්කරු අනපනත් වලට අපිට තනියම මුහුණ දෙන්න පුළුවන්ද? කම්කරු අනපනත් වල විධිවිධාන තනි පුද්ගලයෙක් වශයෙන් මට තේරුම් ගන්න පුළුවන්ද? තේරුම් අරගෙන මට මේ නීති රීති වලට අනුගත වෙමින් ඒවට අවනත වෙමින් ව්‍යාපාරේ පවත්වන්න පුළුවන්ද? පුළුවන් නම් තනි පුද්ගල ව්‍යාපාරේ ප්‍රශ්නයක් නැහැ. එහෙම බැරි නම් අපිට අනිවාර්යයෙන්ම හවුල් ව්‍යාපාර එක්ක සීමිත සමාගම් වගේ වට යන්න වෙනවා. මොකද සීමිත සමාගමකට ගියොත් අධ්‍යක්ෂක මණ්ඩලයක් කොහොමත් පත් කරනවා টොප් මැනේජ්මන්ට් එක විදියට ඒ ඩිරෙක්ටර් බෝඩ් එක නෛතික පැත්ත බලා ගන්නවා. ඒ ඩිරෙක්ටර් බෝඩ් එක නෛතික තත්ත්වය බලා ගනීවි. අවශ්‍ය නම් නීති නිලධාරීන් නැත්නම් ලීගල් ඔෆිසර්ස්ලා පත් කරලා ඒ වැඩේ කරන් යයි. තේරෙනවද? ඒ වගේ නීතිමය බලපෑම් වැඩි නම් අනිවාර්යයෙන්ම තනි පුද්ගල ව්‍යාපාරිකයෙකුට ඒක දරන්න බැරි වෙන්න පුළුවන්. අපි ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕනේ. ඊළඟට පස්වෙනි එක තමයි අනාගත වර්ධනයට ඇති අපේක්ෂාවන් හා පහසුකම්. අනාගත වර්ධනයට ඇති අපේක්ෂාවන් හා පහසුකම් ගැන හිතන්න ඕනේ. දැන් ඉදිරියේදී මේ ව්‍යාපාරය දැන් වර්තමානයේදී අපි සුළුවෙන් තමයි ආරම්භ කරන්නේ. එනමුත් ඉදිරියේදී මේ ව්‍යාපාර කටයුතු විශාල වශයෙන් පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා නම් රට පුරා ශාඛා පද්ධතියක් ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් ලෝකයේ පුරා අනුබද්ධ සමාගම් ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා නම් පළමුව දේශීය වෙළඳපොළ පදනම් කරගත්තට දෙවනුව විදේශ වෙළඳපොළට භාණ්ඩ හා සේවා සපයන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ කියන්නේ අනාගතයේ අපේ ව්‍යාපාරය වර්ධනය කර ගැනීමේ බලාපොරොත්තු තියෙනවා. අන්නේ වර්ධනය කර ගැනීමට මේ තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයෙන් පහසු වෙයිද? නැත්නම් අනාගත වර්ධනයට අවශ්‍ය අඩිතාලම ෆවුන්ඩේෂන් එක තනි පුද්ගල ව්‍යාපාර සංවිධානය තුලින් කරගන්න පුළුවන්ද? බැරිද කියලා තීන්දුව කරන්න වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඉදිකිරීම් කොන්ත්‍රාත් කියලා. ඉදිකිරීම් කොන්ත්‍රාත් කරන ව්‍යාපාරයක් නම් නැත්නම් ඉදිකිරීම් කොන්ත්‍රාත් ව්‍යාපාර සේවාවක් නම් අපි කරන්න යන්නේ ඒකෙදි ගොඩක් වෙලාවට තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයේ අසාර්ථකයි. මොකද තනි පුද්ගලයා කෙරෙහි අවධානය යොමු කරන්නේ සේවා ලබන්න අපේක්ෂා කරන අයනේ. ඒ පුද්ගලයා ප්‍රසිද්ධ නැත්නම් අඩු ගානේ උගත් කෙනෙක් නොවේ නම් එයාගෙන් සේවා ලබන්නේ නැහැ. නැත්නම් එයාට කොන්ත්‍රාත් එකක් කරන්න දෙන්නේ නැහැ. දැන් ඕගොල්ලෝ දන්න කෙනෙක් ඔල ගමේ කෙනෙක් කොන්ත්‍රාත් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. එයා නූගත් කෙනෙක්. එයාට අපි මේ ඉදිකිරීම් සේවා පිළිබඳ දැනුමකුත් නැහැ. විභාග සමත් කරලා නැහැ. අඩු ගානේ සිංහලෙන් මේෂන් බාස් මහත්මයෙකුත් නෙවෙයි. වඩු කාර්මික මහත්මයෙකුත් නෙවෙයි නා. නිකම් පුද්ගලෙක් එයා මේෂන් මහත්තුරු වඩු කාර්මික මහත්තුරු සල්ලි වලට අරගෙන පඩිගෙවල වැඩේ කරන්න යන්නේ. අපිට විශ්වාස නැහැනේ. දැන් මේ කොන්ත්‍රාත් කරු වැඩේ තේරෙන්නේ නැහැ. තේරෙනවද කතාව? ඒ නිසා එතන සාර්ථක වෙන්නේ නැහැ. එතනදී එයාට වඩා හොඳයි සීමිත පෞද්ගලික සමාගමක්වත් ආරම්භ කරනවා. අන්න සමාගමක් ආරම්භ කරනවා. අපි මොනවා හරි බිල්ඩර්ස් හරි නැත්නම් කන්ස්ට්‍රක්ෂන් හරි කියලා නමක් දාලා සමාගමක් ආරම්භ කරනවා. ඒකට තව පුද්ගලයෝ කීප දෙනෙක් ගන්නවා. එතන ඉන්නව සිවිල් ඉංජිනේරුවෙක්. එතන ඉන්නව අපි පළපුරුදු මේෂන් මහත්මයෙක්. එතන ඉන්නවා විදුලි කාර්මික ශිල්පියෙක් මේ සහතිකපත්ලාභී. අන්න එතකොට ඒකෙදි විශ්වාසය ඇති වෙනවා. ඇයි? කියන්නේ වැඩ දන්න අය ඉදිකිරීම් ශ්‍රේෂ්ඨ ගැන අවබෝධයක් තියෙන එතන ඉන්නවනේ. අපිට බය නැතුව කොන්ත්‍රාත් එක දෙන්න පුළුවන්. අන්න ඒ වගේ අනිවාර්යයෙන්ම ඉදිරියේදී
ව්‍යාපාරය අපි අනිවාර්යෙන් පුළුල් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද වර්තමානයේදී අපි බොහොම සමහරට මුලින්ම තාප්පයක් ඉදිකිරීම, පුංචි ගයක් ඉදිකිරීම වගේ වැඩ තමයි ලැබෙන්නේ. අපේ අනාගත බලාපොරොත්තුව දැවැන්ත නැත්නම් මහා පරිමාණ ඉදිකිරීම කොන්ත්‍රාත් කරුවන් බවට පත් වෙන්න නම් ඇත්තටම මුලින්දම සමාගමක් වශයෙන් යන එක හොඳයි. නමුත් අපේ බලාපොරොත්තුව ඊටාම සුළු පරිමාණයෙන් කරන්න නම් අනිවාර්යයෙන්ම අනාගත වර්ධනයක නිතරම අපට අපේක්ෂාවක් නැත්නම් තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් වශයෙන් අනේක හොඳයි. දැන් නිදසුනක් වශයෙන් මම දන්න රසකැවිලි නිෂ්පාදකයෙක් ඉන්නවා දකුණු පළාතේ. එයා තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබෙන කාලේ අපිට ඔය එක පර්යේෂණ නිබන්ධන හදන්න වෙනවනේ. ඒකෙදි අහම්බෙ මුණ ගැසුණු කෙනෙක්. දැන්ට අවුරුදු 30කට එහා පැත්තේ. තාමත් එයා ඒ බිස්නස් එකේ විදිහටම යනවා. එකම වෙනස සේවක සේවිකාවන් 3-4 දෙනෙක් එදාට වඩා වැඩි. තාමත් අර වගේමයි යන්නේ. මොකද එයාට ලොකු බලාපොරොත්තු නැහැ. එයා කියන්නේ මට එච්චර පීඩනයක් ස්ට්‍රෙස් එකක් ගන්න ඕනේ නැහැ. මගේ බලාපොරොත්තු මට ජීවත් වෙන්න. මට මේ ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. ඒ නිසා මම මහා පරිමාණයෙන් නෑ මම මේ යන ක්‍රමයට හොඳයි. ඉතින් යන්න යාට තනි පුද්ගල ව්‍යාපාරය සාර්ථකයි. නමුත් ඒ රසකැවිලි නිෂ්පාදකයෙක් බලාපොරොත්තුවක් තිබුණා නම් ලෝකෙටම රසකැවිලි සපයලා කීර්තිමත් ව්‍යාපාරිකයෙක් වෙන්න එයාට තනි පුද්ගල ව්‍යාපාර සංවිධානය ගැලපෙන්නේ නැහැ. එතනින් ගමන යන්න අමාරුයි. ඒ නිසා අනාගතයේදී වර්ධනය කර ගැනීම අපේක්ෂාවක් තියෙනවා නම් ඒ වර්ධන මට්ටම තා දැවැන්ත මට්ටමක් නම් සීනයක් නම් තියෙන්නේ තනි පුද්ගල ව්‍යාපාර සංවිධානය හොඳ නැහැ. අනාගතයේදී විශාල වර්ධනයක් පරිවර්තනයක් කරන්න අපේක්ෂාවක් නොමැති නම් යැපුම් මට්ටමින් නම් අපි මේ ව්‍යාපාර කාර්ය කරගෙන යන්නේ තනි පුද්ගල ව්‍යාපාර සංවිධානය හොඳයි. තේරෙනවනේ? ඊළඟට ආයෝජනයේ ලැබෙන ඉපෙවුම්. ඒකත් බලන්න එපේ. අපි හිතමු මම ළඟ නැත්නම් කෙනෙක් ළඟ මිලියන 20ක් තියෙනවා කියලා. සල්ලි මිලියන 20 කියන්නේ කෝටි 2ක්. මෙන්න මේ මිලියන 20 තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් වශයෙන් කිසියම් ව්‍යාපාරකාරයකට මම යොදවනවා කියන්නකෝ. ඒකට වසරකට නැත්නම් වසරකට අපි තුමු 20ක අමතර ආදායමක් ලැබෙනවා. ඉපීමක් ලැබෙනවා. එහෙම නැතුව මම මේ මිලියන 20 මම දන්න කෙනෙක් ඥාතියෙක් එක්ක හවුල් ව්‍යාපාර සංවිධානයක නෙදෙව්වොත් 40ක් ලැබෙනවා නම් මොකද්ද වඩා හොඳ එක? තීරණය කරන්න වෙනවා. මම තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් වශයෙන් කිසියම් බිස්නස් එකක් කරගෙන යන්න මගේ මිලියන 20 දෙව්වොත් 20ක ප්‍රතිලාභයක් මට උපය ගන්න පුළුවන් උපරිම. නමුත් මම එතනට නොගිහිල්ලා මම දන්න හිතවතෙක් එක්කලා හවුල් ව්‍යාපාර සංවිධානයකින් බිස්නස් එකක් කරන්න මේ සල්ලිය දෙව්වොත් 40ක් ලැබෙනවා නම් මට දෙවෙනි එක හොඳයි. ඒකත් බලන්න වෙන නිසා. ආයෝජන ලැබෙන ඉපෙවුම්. මොකද සමහර විට දැන් ඉදිකිරීම් කොන්ත්‍රාත් ව්‍යාපාරෙම හිතන්නකෝ. ඉදිකිරීම් කොන්ත්‍රාත් ව්‍යාපාර සේවාවක් කරනවා නම් මම තනි පුද්ගලයෙක් වශයෙන් ඒක ආරම්භ කරොත් මට වැඩ එන ප්‍රමාණය අඩුයි. පිළිගැනීම අඩුයිනේ. නමුත් කම්පැනියක් වශයෙන් සීමිත පෞද්ගලික හෝ පොදු සමාගමක් වශයෙන් දැම්මොත් අපි දන්නවා ඒක ඇතුළේ ඉංජිනේරු ඉන්නවා. සිවිල් ඉංජිනේරු ඉන්නවා. ගෘහ නිර්මාණ ශිල්පීන් ඉන්නවා. තේරෙනවද? ඒ ශාස්ත්‍රයේ දන්නා ඉන්නවනේ. වැඩ එනවා වැඩි. තේරෙනවද? ඉල්ලුම වැඩි වෙනවා. අන්න එහෙමනම් ඒ වගේ පෞද්ගලික හෝ පොදු සමාගමක් ලෙස ආරම්භ කරලා ඒ ඉදිකිරීම් කොන්ත්‍රාත් ව්‍යාපාරය කරොත් අනිවාර්යයෙන්ම විශාල සේවාදායකින් පිරිසක් ආකර්ෂණය කරගෙන ඉහළ පිරිවැටුමක් ලාභයක් ලබන්න පුළුවන්. ඒ වගේ තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයකින් ලබන්න පුළුවන් ඉපෙවුම් ප්‍රමාණය සෙසු ව්‍යාපාර සංවිධානයක සම්බන්ධ කරලා බලන්න ඕනේ වඩා වාසදායක මොකද්ද කියන්නේ. ඊළඟ එක අවශ්‍ය අනිකුත් සම්පත් ලබාගත හැකි වීම. දැන් අපට අවශ්‍ය අනිකුත් සම්පත් තියෙන යන්ත්‍රෝපකරණ වෙන්න පුළුවන්, තාක්ෂණ වෙන්න පුළුවන්, අමුඩාව වෙන්න පුළුවන්. සමහරට අපිට තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් වශයෙන් වැඩ කරද්දී ලැබෙන්නේ නැහැ. හිතන්න මෝටර රථ නිෂ්පාදන ආයතනයක් ගැන. දැන් ලංකාවේ එක්තරා යුගයක වැජඹුණු මෝටර රථ කර්මාන්තයක් තිබුණා. ඒකට අවශ්‍ය අමතර කොටස්, ඒ කියන්නේ ඒගොල්ලෝ කළේ ඒ සමාගම කළේ ලංකාවේදී ඒ මෝටර රථ එකලස් කිරීම පමණයි. ඇසෙම්බල් කිරීම පමණයි. චැසිය, එන්ජින් එක, බොඩිය කොම ටික පිටරටින් ගෙනාවා. මුල් කාලෙදී ඒගොල්ලන්ට ණයට දුන්නා. ණයට අරගෙන අපි ඇසෙම්බල් කරලා විකුණලා තමයි සල්ලි දුන්නේ. ඇයි ඒක කම්පැනියක්. ඒක විශාල පොදු සමාගමක් වශයෙන් ආරම්භ කළේ. දැන් ඔය කියන මෝටර රථ කර්මාන්ත ව්‍යාපාරය මම තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් වශයෙන් ආරම්භ කළා නම් පිළිගැනීම නැහැ. විශ්වාසය නැහැ.
එහෙම ඒ සම්පත් අපට ලබා ගන්න බෑ. තේරෙනවද? ඒ නිසා සමහරට තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් වුණාම සම්පත් ලබා ගන්න ලේසි. සමහරට බෑ. අපි ඒක මුලින්ම තීන්දුව කරන්න ඕනේ. දැන් නිදසුනක් වශයෙන් අපි හිතමු දේශීය ඖෂධ කියලා. දේශීය ඖෂධ වර්ග නිෂ්පාදනය කරන්න අපි හිතමු දේශීය වෛද්‍යවරයෙක් ක්‍රියාත්මක වෙනවා කියලා. එතනදී දේශීය වෛද්‍යවරයා අපි හිතමු පුවත්පත් දැන්වීම මගින් වෙන්න පුළුවන්, අන්තර්ජාලයෙන් වෙන්න පුළුවන් ප්‍රචාරණය කරනවා. මට මෙන්න මේ හර්බල් ප්‍රොඩක්ට්ස් ටික නැත්නම් ඖෂධීය පැලෑටි ටික අපි හිතමු රණවරා වෙන්න පුළුවන්, වෙනිවැල් ගැට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් දෙයක් වෙන්න පුළුවන්, කංශ වෙන්න පුළුවන් නේ. ඒ වගේ ඖෂධීය පැලෑටි මට ඕනෑතරම් සපයන්න. නැත්නම් උපරිම මෙන්න මෙච්චරක් දක්වා මම මිලදී ගන්නවා කියලා කිව්වොත් සමහර විට එයා වෙද මහත්මයෙක්නේ, වෛද්‍යවරයෙක්නේ. තේරුණාද? සමහර අපි ඇත්ත එක ඩීල් කරන්න කැමතියි. එයා අවංකව අපට සාධාරණ ගාණක් ගෙවයි. තේරුණාද? එවිට අපි එයා කරන්න යන්නේ දේශීය ඖෂධ නිෂ්පාදනය කරලා අපනයනය කරන්න. ඒකෙන් අපේ රටට විනිමය උපය ගන්න පුළුවන් වෙයි. කීර්ති නාමයක් ඇති වෙයි. සමහර ඒ නිසා අපි නොමිලේ වුණත් බොහොම අඩු මුදලක වුණත් සේවාවක් කරනවා කියන චේතනාවෙන් අපි එයාට ඉක්මනින් ඒව සපයන්න සූදානම් වෙනවා. නමුත් ඔය බෙහෙත් නිෂ්පාදනය කර විකිණීම සීමිත පොදු සමාගමක් ආරම්භ කරොත් අපිට එහෙම පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කෙලින්ම ලාභදායී ලෙස සමහරට මේකට කෘත්‍රිම රසකාරක නැත්නම් කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය එකතු කරලා මේ බෙහෙත් නිෂ්පාදනය කරයි. ඒ නිසා මේකෙන් මිනිස්සුගේ සෞඛ්‍යයට හානියක් වෙයි කියලා හැඟීමක් අපටත් තියෙනවා නම් අපි අර ද්‍රව්‍ය සපයන ඉදිරිපත් වෙන්නේ නැහැ. තේරුණාද කතාව? ඒ නිසා මේ සමහර විට මම ඒකයි කිව්වේ තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් වීම මේ සම්පත් අනිකුත් සම්පත් ලබාගෙන වාසියක් වෙනවා. සමහර විට නොහැකි වෙන්න පුළුවන්. ඔන්න වගේ සාධක කීපයක් සලකලා තීරණය කරන්න ඕනේ තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් අපි ආරම්භ කරනවද නැද්ද කියන එක. පැහැදිලිනේ? අපි ඊළඟ කොටසට යමු. ඒක පුද්ගල ව්‍යාපාරයක් යටත් විය යුතු නීති රීති. වැදගත්ම කොටසක් වෙන්නේ මේක නිරන්තරයෙන්ම විභාග ප්‍රශ්න පත්‍රයේ යොමු වෙන නිසා. විභාග ප්‍රශ්න පත්‍රය තුල කිසියම් හෝ ප්‍රශ්නයක් මේක යොමු වෙනවා. තනි පුද්ගල ව්‍යාපාරයක් යටත් විය යුතු නීති රීති. දැන් සමහර සිසුන්ගේ මතයක් තියෙනවා ඒක පුද්ගල ව්‍යාපාර සංවිධානයට බලපාන නීති නැහැ කියලා. එහෙම එකක් නෑ. නීති තියෙනවා. නීති තියෙනවා. තේරුණාද? දැන් යම් කෙනෙක් කිව්වොත් එහෙම තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන වලට බලපාන නීතියක් නැත. නීති බල නොපැවැත්වේ. සම්පූර්ණයෙන් වැරදි. සම්පූර්ණයෙන් වැරදි. යම් කෙනෙක් කියනවා නම් තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයකට දැඩි ලෙස නීතිමය බලපෑම් ඇත. ඒකත් වැරදි. නීතිමය බලපෑම් නෑකුවොත් වැරදි. දැඩිව බලපානකොත් ඒත් වැරදි. දැඩිව බලපාන්නේ තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයකට වගේම තනි පුද්ගලයෙක් වෙන අපිට. දැන් නිකන් හිතන ඕගොල්ලෝ ගැන. ඕගොල්ලෝ හිතන මම කියලා. දැන් මම හිතන මම නිදහසේ ගමන් බිමන් යනවා. මම නිදහසේ මං කැමති තැනකට ගිහලා ක්‍රීඩා කරනවා. මං කැමති තැනකින් භාණ්ඩ ආසෙම රැදී ගන්නවා. මට කිසිම නීතිමය බලපෑමක් නැහැ කියලා හිතන්න පුළුවන්. වැරදි. මට නීතිමය බලපෑම් තියෙනවා. මට වෙලෙන්සැලකට ගිහිල්ලා භාණ්ඩ හොරකම් කරන්න බෑනේ. වෙලෙන්සැල් හිමියට මට තර්ජනය කරන්න, කායික හෝ මානසික පීඩනයක් ඇති කරන්න බෑනේ. සිවිල් නීතිය අනුව සිවිල් නීතියක් තියෙනවනේ. අපිට ඒක දැනෙන්නේ නැහැ. තේරෙනවද? ඒ වගේ තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන සඳහාම විශේෂිත වූ නීතියක් ලංකාවේ නැහැ. තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන නියාමනය සඳහාම ආවේනික වූ නීතියක් ලංකාවේ නැහැ. අන්නේ නිසා අපි කියනවා තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන වලට නීතිමය බලපෑම අඩුයි කියලා. ඔන්නෝක තේරුම් ගන්න. තේරුණාද? තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන සඳහාම ආවේනික වූ නීතියක් ලංකාවේ නැහැ. ආවේනිකවත් විශේෂිත වූ නීතියක් නැහැ. දැන් සමාගම් වලට තියෙනවනේ දරුවනේ 2007 අංක 7 දරන සමාගම් පනත. තේරුණානේ? 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. 72 සමූපකාර පනත. එහෙම නීති තියෙනවනේ විශේෂිත. මේකට එහෙම විශේෂිත නීතියක් නැහැ. අන්නේ විශේෂිත නීතියක් නැති නිසා අපිට කියන්න පුළුවන් තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන වලට නීතිමය බලපෑම අඩුයි. නීතිමය බලපෑම් අඩුයි කියන්න පුළුවන්. නීතිමය බලපෑම් නැහැ කියන්න බෑ. මම නැවත නැවතත් කියනවා තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන වලට නීතිමය බලපෑම් අඩුයි. මිසක් කිසිම නීතියක් බලපාන්නේ නැහැ කියන්න බෑ. අපි විභාගයට කීප සැරයක්ම ඇහුවා. ඉස්සරහටත් මතුරත් අහන්න පුළුවන්. තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයට නීතිමය බලපෑම් අවමයයි ප්‍රකාශ කරනු ලබන්නේ මන්දයි පැහැදිලි කරන්න. තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන වලට නීතිමය බලපෑම් අවමයයි ප්‍රකාශ කරනු ලබන්නේ මක් නිසාද?
කියලා ඇහුවොත් එහෙනම් මොකක්ද උත්තරේ? ඒ උත්තරේ තමයි තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන සඳහාම වෙන් වූ තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන සඳහාම ආවේනික වූ විශේෂිත වූ නීතියක බලපෑමක් නැති නිසා. නීතියක බලපෑමක් නැති නිසා. දැන් ඕක හරියට අපි හිතමු ඕගොල්ලෝ පිරිමි පාර්ශ්වය හිතන්නකෝ. ඕගොල්ලන්ගේ තරුණයෝ වශයෙන් තරුණයෙක් තරුණ අවදියේදී ඉන්නවා නම් අපි දෙමව්පියන්ගෙනුත් ඈත් වෙලා දෙමව්පියන් පිටරට ඕගොල්ලෝ ලංකාවේ තනියම නිවසක් නැත්නම් ඇනෙක්ස් එකක් කුලිට අරගෙන ඕගොල්ලෝ අධ්‍යාපනය කරනවා පාර්ට් ටයිම් මොන හරි කරනවා එක්ක රැකියාවක් කරනවා නම් නිදහස වැඩිනේ. ඕගොල්ලන්ට හිතුණලාට රූම් එකට එන්න පුළුවන් නවාතැනට එන්න පුළුවන් නේ ඕන තරම් කන්න පුළුවන් ඕන තරම් විනෝද වෙන්න පුළුවන් තේරෙනවද? නිකන් නිදහස් කුරුල්ලෝ වගේනේ. නමුත් ඔබ විවාහ වෙනවා. විවාහ වුණොත් මොකද වෙන්නේ? ඔබට දැන් බිරිඳක් ඉන්නවා. දැන් බිරිඳගේ අවසරයක් නැතුව අඩු ගන්න බිරිඳගේ අනුදැනුමකින් තොරව තැන් තැන් වල ඉදින්න පුළුවන් දැන් වගේ. බෑ. අන්න ඔබ දැන් අපි කියන්නේ තේරෙනවද? විවාහය කියන්නේ අපි කියන්නේ බැඳීම් කියලානේ. බැඳීමක් ඇති වෙනවා. අර නිදහස නැති වෙනවා. අන්න ඒ වගේ තමයි තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයකටම විශේෂිත වූ නීතියක් තිබුණා මොකද වෙන්නේ? අන්න ඒ නීතියෙන් බැඳෙනවා. ඒ නීතියෙන් බැඳෙනවා. දැන් මෙතන එහෙම බැඳීමක් නැහැ. බැඳීමක් නැහැ. විශේෂිත බැඳීමක් නැහැ. නමුත් පොදුවේ සමස්ත ව්‍යාපාර සංවිධාන වෙත බලපෑම් කරන සමස්ත ව්‍යාපාර ලෝකයට අදාළ වන නීතිවලට තනි ව්‍යාපාරත් යටත්. තේරුණ කතාව? සමස්ත ව්‍යාපාර ලෝකේ ව්‍යාපාරවලට බලපාන නීති තියෙනවානේ. ඒ නීති තනි ව්‍යාපාරවලට බලපානවා. හැබැයි මේ සඳහාම නීතියක් නැහැ. දැන් නිදසුනක් වශයෙන් අපි ගත්තොත් සීමා සහිත සමාගම් ගත්තොත් සීමා සහිත සමාගම් ගත්තොත් ඒකට තියෙනවා කතන්දරයක් නේ. මොකද්ද? සමාගම් නීතිය තියෙනවා. සමාගම් නීතිය තියෙනවා. සමාගම් නීතිය තියෙනවා. ඒත් එක්කම පොදුවේ බලපාන පොදු නීතිත් තියෙනවා. පොදු නීති කියලා මම මෙතන අදහස් කරන්නේ සෙසු ව්‍යාපාර සංවිධාන වලටත් අදාළ නීති. ඒවත් බලපානවා. මෙයාටම ආවේනික නීතියත් බලපානවා. නමුත් තනි පුද්ගල ව්‍යාපාර සංවිධානය ගත්තොත් ඒක ගත්තොත් මෙතන මොකුත් නැහැ. තේරුණාද? පොදු නීති ලෙසම බලපානවා. දැකද? මෙයාට විශේෂ නීතියක් නැහැ. එතන නිදහස තියෙනවා. පොදුවේ බලපාන නීති සමාගම් වලට බලපානවා මෙයාට බලපානවා. අන්න මෙන්න මේ තරක නිසා තමයි අපි කියන්නේ මොකද්ද? තනි පුද්ගල ව්‍යාපාර වලට නීතිම බලපෑම් නැහැ කියන්නේ. නීතිම බලපෑම් අඩු. ඇයි හේතුව? තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන සඳහාම විශේෂිත වූ නීතියක් හෝ නීතික විධිවිධාන ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. පැහැදිලිනේ? හරි. එතකොට අපි බලමු තනි ව්‍යාපාර වලට ආවේනික වූ නීතියක බලපෑමක් නැතත් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී පොදුවේ බලපාන විවිධ නීති රීති ඇත. තේරුණානේ? මේටම ආවේනික නීතියක් නැහැ. ආවේනික නීතික බලපෑමක් නැහැ. ආවේනික නීතික බලපෑමක් නැති වුණාට පොදුවේ බලපාන නීති රීති තියෙනවා. පැහැදිලිනේ? ඒතර විභාග වලට අහනම මෙතෙක් අහලා තිබුණා තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන වලට විශේෂ වූ නීතියක් නැතත් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී අදාළ වන නීති දෙකක් නම් කරන්න. නැත්නම් කෙලින්ම අහනවා තනි පුද්ගල ව්‍යාපාර සඳහා බලපාන නෛතික තත්ත්වයන් පැහැදිලි කරන්න. නිදසුන් සහිතව. අන්න එහෙම උත් අපි ලියන්න ඕනේ. විශේෂිත නීතියක් නැහැ. සමාගම්, සමූපකාර, රාජ්‍ය සංස්ථා, හවුල් ව්‍යාපාර වැනි සෙසු සංවිධාන වලටත් බලපාන මෙයාටත් බලපාන නීති තමයි තියෙන්නේ. අපි ඒ නිසා කියනවා නීතිමය බලපෑම අඩුයි කියලා. තේරුණාද? එකක් තමයි පොදු නීතිය. මොකද්ද පොදු නීතිය කියන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. රටක පොදු නීතිය කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටයි. ඒ කියන්නේ රටක මේ නීති පද්ධතිය නම් මේ පිරමීඩින් පෙන්눔 කරන්නේ මෙන්න මේ টොප් එකේ තියෙන්නේ මෙන්න මේක තමයි පොදු නීතිය. ඒ නීති උඩම තියෙන්නේ. ඒ නීතිය යට තමයි සෙසු නීති තියෙන්නේ. ඒ නීතිය යට තමයි සෙසු නීති තියෙන්නේ. තේරුණාද? දැන් සෙසු නීති බලපාන ශ්‍රේෂ්ඨ තියෙනවා. දැන් 2007 සමාගම් නීතිය ගත්තොත් ඒ නීතිය බලපාන්නේ සමාගම් ලෝකෙට විතරයි. සමාගම් කියන ව්‍යාපාර ඛණ්ඩෙට විතරයි. තේරුණාද? ඊළඟට අපි ගත්තොත් එහෙම 1890 හවුල් ව්‍යාපාර නීතිය ඒක අදාළ වෙන්නේ හවුල් ව්‍යාපාර වලට පමණයි. ඖෂධ නියාමන අධිකාරී පනත ගත්තොත් ඒක අදාළ වෙන්නේ ඖෂධ වර්ග නිෂ්පාදනය කරන, එක්ක ආනයනය කරන, එක්ක බෙදා හරින, එක්ක අලෙවි කරන ව්‍යාපාර විතරයි.
ඒක මේ භෝජනාගාරවල බලපාන්නේ නැහැ. අධ්‍යාපන අතර බලපාන්නේ නැහැ. තේරුණාද? නමුත් පොදු නීති එහෙම නෙවෙයි. පොදු නීතිය ඕනෑම ව්‍යාපාර ශ්‍රේෂ්ඨයකට පොදුවේ බලපාන. මොකද රටේ අංක 1 නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එහෙනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපි හිතමු තියෙනම උදාහරණයක් වශයෙන් මහජනයාගේ යහපැවැත්මට මහජනයාගේ යහපැවැත්මට බලපෑමක් කරන අහිතකර බලපෑම් කරන කිසිවක් කාටවත් කරන්න බෑ. ඒක පුද්ගලයින්ට හෝ ව්‍යාපාරවලට කරන්න බෑ. තනි ව්‍යාපාරවලට බෑ නේද? ඉතින් ඒක සාමාන්‍යයි. අපි එහෙම දෙයක් තිබුණා කියලා අපිට කියනවද හම්මෝ තනි ව්‍යාපාරවලට බලපාන නීති මිතත් ඉතාම දැඩි කෙනෙක් නෑ. ඒක හැමෝටම පොදුයි. තේරෙනවද? අන්න ඒ වගේ පොදු නීතිය නැත්තම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන වලට සෑම ව්‍යාපාර සංවිධානයක්ම යටත් වෙනවා වගේම තනි පුද්ගල ව්‍යාපාර වලට යටත් වෙන්න වෙනවා. ඊළඟට ව්‍යාපාර නාම නීති විධිවිධාන. ඒකත් එහෙමනේ. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර දෙකටම එකසේ බලපානවා. මෙයාට විතරක් විශේෂ එකක් නෙවෙයි. අයිතිකරුවන්ගේ සම්පූර්ණ නම් වලින් බැහැර වූ ආරූඪ නාමයක් නම් ව්‍යාපාරේ නමට පාවිච්චි කරන්නේ. ව්‍යාපාර නාම නීති විධිවිධාන අනුව ව්‍යාපංච කරන්න පොදුයි එකක්. ඊළඟට කම්කරු අනපන. උදාහරණයක් වශයෙන් සේවකාර්ථ සාධක අරමුදල් නීතිය. කම්කරු වන්දි ආඥා පනත. සේවකයින්ගේ සේවය අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනත. සාප්පු හා කාර්යාල සේවක පනත. ආදී කම්කරු නීති 100 ගණක් තියෙනවනේ. මේ කම්කරු නීති තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සමාගම්, සමුපකාර ඕනෑම සංවිධානයකට පොදුයි. ඒ නිසාත් එහෙනම් මේ කම්කරු නීති මගිනුත් තනි පුද්ගල ව්‍යාපාර සංවිධානවලට විදුබලට පමණක් විශාල බලපෑමක් කරනවා කියලා පේන්නේ නැහැ. තේරෙනවද? මේ කම්කරු නීති සෑම සංවිධානයකටම බලපානවා. මෙයාට බලපානවා. ඊළඟට පාරිභෝගික ආරක්ෂක නීති. නැත්නම් පාරිභෝගික ආරක්ෂණය තහවුරු කිරීමට ක්‍රියාත්මක වෙන බලගැන්වෙන සියලුම නීති වලට සියලුම ව්‍යාපාර සංවිධාන යටත් වෙනවා වගේම තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන යටත් වෙනවා. උදාහරණයක් වශයෙන් 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. දැන් තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයෙන් කරගෙන යන්නේ සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් නම් එහෙමනම් මේ පාරිභෝගික අධිකාරී පනත කියනවා බහන්න සංගවන්න බෑ. ලකුණු කළ මිල ඉක්මවා අලෙවි කරන්න බෑ. කොන්දේසි පනවල විකුණන්න බෑ. ප්‍රදර්ශනය කරන බහන්න විකිණීම ප්‍රතික්ෂේප කරන්න බෑ කියලා කියනවනේ. ඉතින් එහෙනම් තනි පුද්ගල ව්‍යාපාරයටත් අපි හිතමු ඔය සිල්ලර වෙළඳාම කරන්නේ හවුල් ව්‍යාපාරයක් හෝ සීමිත සමාගමක් කියලා ඒත් ඒක යටත් පොදු හැමෝටම බලපානවා. තේරුණාද? ඊළඟට 80 අංක 26 දරන ආහාර පනත. ආහාර පනතින් නියම කරපු විධිවිධාන වලට අපි හිතමු දැන් ආහාර නිෂ්පාදනය, ආහාර විකිණීම, ආහාර බෙදා හැරීම, ආහාර ආනයනය ඒ වගේ ශ්‍රේෂ්ඨ ව්‍යාපාරය තනි පුද්ගල වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාර වෙන්න පුළුවන්, සීමිත සමාගමක් වෙන්න පුළුවන්. මේ පනත විධිවිධාන පිළිපදින්න ඕන. පොදු බලපානය. ඒ වගේම මිනුම් ඒකක ප්‍රමිති හා සේවා පනත. මිනුම් උපකරණ මේ නීති විධිවිධාන යටතේ අපි මිනුම් උපකරණ භාවිතා කරන්න ඕනේ. ඒව වාර්ෂිකව ලයිසන් කරගන්න ඕනේ. පොදු හැමෝටම බලපාන. ඊළඟට 84 අංක 6 දරන ප්‍රමිති ආයතන පනත. තනි පුද්ගල ව්‍යාපාර වේවා, පොදු සමාගම් වේවා, රාජ්‍ය සංස්ථා වේවා මේ ප්‍රමිති නීතිය විසින් ක්‍රියාවට නංවන විධිවිධාන වලට අනිවාර්යයෙන්ම එකගත්වය පළ කරමින් ව්‍යාපාරවල දෙන්නට ඕනේ. එහෙනම් පොදුවේ බලපෑමක් තියෙනවා. මෙයාටම කියලා විශේෂයක් නැහැ. තේරුණානේ? ඊළඟට පළාත් සභාවේ රෙගුලාසි. එක පළාත් සභාවල රෙගුලාසි පෙන්වුවම ඒක තනි පුද්ගල ව්‍යාපාරද සමුපකාරද වෙනසක් නැහැ. බලපෑමක් වෙනවා. ඊළඟට වෙනත් අදාළ රාජ්‍ය බලධාරී ආයතන මගින් වාර්ෂික බලපත් ලබා ගැනීම. සමහර විශේෂිත ව්‍යාපාරකාරයන් කරගෙන යද්දී විශේෂිත රජයේ බලාධිකාර මගින් බලපත්‍ර ගන්න ඕනේ. වාර්ෂිකව ඒවා අලුත් කර ගැනීමක් නැත්නම් රීනියු කර ගැනීමක් කරන්න වෙනවා. ඉතින් ඒකට තනි පුද්ගල ව්‍යාපාරයක්ද, හවුලක්ද, සමාගමක්ද, සමුපකාරද කියලා බලපෑමක් නැහැ. කාටත් පොදුයි. තේරෙනවද? දැන් නිදසුනක් වශයෙන් බටහිර බෙහෙත් අලෙවි කරන ව්‍යාපාරයක් කරන නැත්නම් ෆාමසියක් කරනවා නම් ආරම්භ කරනවා නම් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවෙන් බලපත්‍රයක් ගන්න ඕනේ. ඒතොරේ ෆාමසිය කරන්නේ තනි පුද්ගල සංවිධානයකින් වෙන්න පුළුවන්. හවුල් ව්‍යාපාර සංවිධානයකින් වෙන්න පුළුවන්. සීමිත පුද්ගලික සමාගමකට සංවිධානයකින් වෙන්න පුළුවන්. කවුරු කරත් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අවසරය ඕනේ. තේරුණාද? ඔන්න වගේ සෙසු ව්‍යාපාර සංවිධාන වලටත් පොදුවේ බලපෑමක් කරන. සෙසු ව්‍යාපාර සංවිධානට පොදුවේ බලපෑමක් කරන නීති රීති එලෙසින්ම තනි පුද්ගල ව්‍යාපාර සංවිධානට බලපෑමක් වෙනවා. නමුත් නැවත නැවතත් අපි තේරුම් ගන්න ඕනේ තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන සඳහාම නැත්නම් පමණක්ම විශේෂිත වූ
නීතික බලපෑමක් නැහැ. අන්න ඒ නිසා අපි තර්ක කරනවා සෙසු සංවිධාන වලට වඩා නීතිමය නිදහස තියෙනවා. නීතිමය බලපෑම් අඩුයි තනි පුද්ගල ව්‍යාපාර වලට කියලා. මොකද අනිත් ඒවාට මේ බලපාන නීති කාණ්ඩේම බලපානවා. ඒ සඳහාම විශේෂිත නීතියක් තියෙනවානේ. මෙතන එහෙම එකක් නැහැ. පැහැදිලි නේද? ඊළඟට අපි බලමු තනි පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ පියවරයන්. මේක විභාගයට සාමාන්‍යයෙන් අහන්න පුළුවන්. මේ වෙනකොට මම හිතන්නේ 3-4 වාරයක්ම අහලා තියෙනවා මෑතදී. අපි ඒ විභාගයට ඇහුවත් නැතත් අපේ ජීවන කටයුතු වලට මේක ඉතා වැදගත්. ඔබ මෙතන ලංකාපුර ඉගෙන ගන්න ඔබ 100,000 ගාණක් අනිවාර්යයෙන්ම අනාගතයේ ව්‍යාපාර ලෝකයට එනවා. තනි පුද්ගල ව්‍යාපාරිකෝ වෙනවා. කීර්තිමත් ව්‍යාපාරිකෝ වෙනවා. ඒ නිසා ඔබට දැන් ඉඳන්ම අවබෝධයක් තියෙන්න ඕනේ කොහොමද මේ තනි පුද්ගල ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ. කාට හරි උපදේශයක් කර දෙන්න. පියවර කීපයක් අනුගමනය කරන්න තියෙනවා. හිමිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නාමයකින් පවත්වාගෙන යන්නේ නම් 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥාපනත පදනම්ව ව්‍යාපාරයත් පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥප්ති අනුව පළාත් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය. ඕකටම කියනවා ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් කාර්යාලය කියලා භාවිතයක් ව්‍යවහාරයක් තියෙනවා. හරිනම පළාත් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය. තේරෙනවද? හරිනම මේකයි. පළාත් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය. භාවිත නම තමයි මේක. ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් කාර්යාලය. තුල ලියාපදිංචි කරන්න ඕනේ. නමුත් ප්‍රායෝගිකව මෙම ලියාපදිංචිය අදාළ වෙන්නේ. ප්‍රායෝගිකව මේකට අදාළ වෙන්නේ අදාළ බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි මේ ලියාපදිංචි අපි ප්‍රායෝගිකව කරගන්නේ. ඒ සදා පහත දැක්වෙන පියවරයන් අනුගමනය කරන්න වෙනවා. මතකනේ? දැන් මේක අපි නැවත කියනවා හිමිකරුගේ සම්පූර්ණ නමින්. හිමිකරුගේ සම්පූර්ණ නමින් හැර. හිමිකරුගේ සම්පූර්ණ නමින්ම ව්‍යාපාර නාමයේ තියෙනවා නම් මේ ලියාපදිංචිය කියන පරිච්ඡේදය නැහැ. අදාළම නැහැ. හිමිකරුගේ සම්පූර්ණ නමින් නැත්නම් ඒක ව්‍යාජ නාමයක් නැත්නම් වෙනත් නාමයක් අරුත් නාමයක්. එහෙනම් වෙනත් නාමයක් නම් අනිවාර්යයෙන්ම පළාත් සභාවල ව්‍යාපාර නාම ප්‍රඥප්ති මගින් ඒකාබද්ධ කරගත්ත 18 ව්‍යාපාර නාම පනත යටතේ අදාළ පළාත් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය තුල නැත්නම් ප්‍රායෝගිකව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල එමනම ලියාපදිංචි කරන්න ඕනේ. එහෙම ලියාපදිංචි කිරීමම තමයි තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් ආරම්භ කරනවා කියන්නේ. තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් ආරම්භ කරනවා කියලා මහා සංකීර්ණ ක්‍රියාවලියක් නැහැ. ඒ ව්‍යාපාර නාමය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල ලියාපදිංචි කරලා අපිට දෙනවනේ සහතිකයක්. ඒ සහතිකය ලබා ගත්තම ව්‍යාපාර සංවිධානය පිටේ වෙනවා. ඒක කරන පියවරයන් තමයි අදාළ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් හෝ කියන්නේ පළාත් සභාවේ නැත්නම් ව්‍යාපාරය ආරම්භ කිරීමට නියමිත ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලුම් පත්‍ර ලබා ගන්න ඕනේ. එතකොට පළාත් සභාව තුල තියෙන පළාත් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට දුවන්න ඕනේ නැහැ. ළඟ තමන්ගේ බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා මේකට ඉල්ලුම් පත්‍රයක් ලබා ගන්න පුළුවන්. පළවෙනි පියවර ඒකයි. දෙවෙනි එක තමයි අදාළ ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරියාගෙන් ව්‍යාපාර නාම ලියාපදිංචි සඳහා වූ වාර්තාව ලබා ගැනීම. තමන්ගේ බල ප්‍රදේශයේ නැත්නම් ග්‍රාම නිලධාරී කොට්ටාසේ ග්‍රාම නිලධාරී මහතා හෝ මහත්මියගෙන් ව්‍යාපාරයේ නාම ලියාපදිංචිට දාලා වාර්තාවක් ලබා ගන්නවා. එයා අපෙන් කරුණු විමසලා ඉල්ලුම් පත්‍රය පුරලා අපෙන් අස්සම් ගන්නවා. නැත්නම් අපි අස්සම් කරලා දෙන්න ඕනේ. එයා මුලින්ම දැනගන්න ඕනේ මේ ආරම්භ කරන්න ව්‍යාපාර කාර්යය ඒ අදාළ බල ප්‍රදේශයට මහජනයාගේ පැවැත්මට හානියක් කරන්නේ නැහැ. මහජනයාගේ සාමාන්‍ය ජන ජීවිතයට මේක අහිතකර බලපෑමක් කරන්නේ නැහැ. මේක නීති විරෝධී කටයුත්තකුත් නෙවෙයි කියලා එයාට අවබෝධ වුණාම තමයි ආයේ වාර්තාව දෙන්නේ. එයාගේ වාර්තාව අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා ව්‍යාපාරය ආරම්භ කරන්න. ඊළඟට අදාළ පළාත් පාලන ආයතනයෙන් වෙළඳ බලපත්‍රයක් ලබා ගැනීම. දැන් ඔබ අයිති වෙන එක්කෝ මහනගර සභා බල ප්‍රදේශයකට නැත්නම් නගර සභා අඩුම ගානේ ප්‍රාදේශීය සභා කියන බල ප්‍රදේශයෙන් අපි ඉන්නේ. අන්නේ පළාත් පාලන ආයතනෙත් මේකට වෙනම වෙළඳ බලපත්‍රයක් ලබා ගන්න ඕනේ. කලින් ඕක තිබුණේ නැහැ. දැන් මෑතක ඉඳන් ඒගොල්ලන්ගේ බලපත්‍රයක් ගන්න ඕනේ. ඒකටත් වෙනම ගාස්තුවක් ගෙවන්න ඕනේ. ඊළඟට ග්‍රාම නිලධාරී සහතික කළ වාර්තාව. ඒ වගේ අපි සම්පූර්ණ කරු බිල්ලුම් පත්‍රය ආකෘති පත්‍රය වෙළඳ බලපත්‍රය ලියාපදිංචිට දාලා ගාස්තු සමග ප්‍රාදේශීය ලේකම්ිට බාර දෙන්න. ඔච්චරයි. ග්‍රාම නිලධාරියාගේ වාර්තාව අර පළාත් පාලන ආයතනයෙන් ලබාගත් වෙළඳ වාර්තාව ඉල්ලුම් පට්ටේ සම්පූර්ණ කරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට නැත්නම් ප්‍රාදේශීය ලේකම් වෙත
බාර දෙනවා නියමිත ලියාපදිංචි ගාස්තු සමග. නියමිත ලියාපදිංචි ගාස්තු දැන් විභාග රහන්නේ. හේතුව අර මතකනේ 91 ජනවාරි පළවෙනිද මේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී වෙනසක් වුණානේ. වෙනසෙන් පස්සේ පළාත් සභානුව මේ ලියාපදිංචි ගාස්තු වෙනස් වෙනවා. පළාත් සභානුව වෙනස්. තේරුණාද? සමාන නැහැ. ඒකත් අනික කාලින් කාලට තව ඒක ගාස්තු වැඩි කරන්න පුළුවන්. වෙනද රුපියල් 5න් දැන් ඒ නිසා ඒක අහන්නේ නැහැ. ඒ අදාළ අපි ඉන්න මොන පළාතේද ඒ පළාත් සභාව තීරණය කළ ලියාපදිංචි ගාස්තු සමග බාර දෙන්න ඕන. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් විසින් හිත කරුණු සලකා බැලීම කියන්නේ මේ වාර්තා ඔක්කොම බලනවා නිවැරදිද පිළිගන්න පුළුවන් විස්තරද මේක අන්තර්ගත වෙලා තියෙන්නේ. සත්‍ය තොරතුරුද කියලා බලලා ව්‍යාපාර නාමයාගේ වෙනම රෙජිස්ට්‍රියක් තියෙනවා. රෙජිස්ට්‍රිය තුලත් කරලා ලියාපදිංචි කරලා අපිට සහතිකයක් දෙනවා. ඔච්චර බොහොම සරල මේක එක දවසින් කරන්න පුළුවන් හරියට ගත්තොත්. මේ සියලුම දේවල් එක දවසින් කරන්න පුළුවන් සංකීර්ණ නෑනේ. තේරුණාද? අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගිහින් ඉල්ලුම් පත්‍රය අරගන්නවා. එදාම අපි ග්‍රාම නිලධාරි මහත්මයා හමු වෙලා අපි අවශ්‍යතාවය කිව්වම එයා වෙනම අපේ විස්තර අරගෙන වෙනම ඉල්ලුම් පත්‍රයක් පුරවනවා. ඊට පස්සේ එයාගෙන් වෙළඳ වාර්තාවක් ලැබෙනවා. ඊට පස්සේ අපි එදාම යනවා එක්කෝ අපේ නගර සභාවට නැත්නම් ප්‍රාදේශීය සභාවට ගිහිල්ලා අපි ඒකෙන් වෙනම ඉල්ලුම් පත්‍රයක් පුරවනවා. පොඩි ගාස්තුවක් ගාලා අපි ගන්නවා ඒගොල්ලෝ වෙළඳ බල පත්‍රයක් ගන්නවා. ඊට පස්සේ ඒ ටික ඉල්ලුම් පත්‍රේ පුරවලා ඒ ටික ඔක්කොම ටික ගිහිල්ලා බාර දෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. නියමිත ලියාපදිංචි ගාස්තුව සමග. එදාම හම්බෙන්නේ සාමාන්‍ය ඔක එදාම හම්බෙන්නේ දවස් දෙකක් ගිහිල්ලා තමයි හම්බෙන්නේ. කොහොම සතියක් ඇතුළත අනිවාර්යයෙන්ම සහතිකේ ලබා ගන්න පුළුවන්. හරිනම් එදාම දෙන්න ඕනේ. තේරුණාද? ඔච්චරයි. ඔක තමයි බොහොම සරල ක්‍රියාදාමයක් තියෙන තනි පුද්ගල ව්‍යාපාර ආරම්භ කරන්න. පැහැදිලිනේ? අපි ඊළඟට බලමු. ඒක පුද්ගල ව්‍යාපාරයක ප්‍රධාන වාසි. විභාගෙට නිතර මහානවා තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන නැත්නම් ඒක පුද්ගල ව්‍යාපාර කියලා තහනක ව්‍යාපාර සංවිධාන පටල ගන්න එපා. තේරුණාද? හරිම ක්‍රමයේ ඒක පුද්ගල ව්‍යාපාර සංවිධාන නැත්නම් තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන එසේවන මෙතුව විභාග ප්‍රශ්න පත්‍ර එනවා. ඒක පුද්ගල ව්‍යාපාරයක ප්‍රශ්න යන දෙකම එකයි. හරිනම් මතනේ මේකනේ මෙන්න ව්‍යාපාර සංවිධානය මෙන්න ඒක ඇතුළේ තමයි ව්‍යාපාරික ක්‍රියාත්මක වෙන්නේ. මම හරියටම අහන අපේ සංවිධානයනේ. නමුත් ඉතින් ඒක පුද්ගල ව්‍යාපාරය කියලා තහනවා. රයිට්. එතකොට වාසික කීපයක් තියෙන එකක් තමයි සුළු ප්‍රාග්ධනයකින් අරබන්න පුළුවන්. සුළු ප්‍රාග්ධනයකින් පහසුවෙන් අරබන්න පුළුවන්. මහා පරිමාණ ප්‍රාග්ධනයක් ඕනේ නැහැ. තමන්ගේ ඉතිරි කරගත්ත සුළු මුදලකින් බොහොම සුළුවට ආරම්භ කරන්න පුළුවන්. දැන් අද ලංකාවේ ක්‍රියාත්මක වන දැවැන්ත ව්‍යාපාර ආරම්භය ගත්තොත් බොහොම සුළුවෙන් ආරම්භ කරලා තියෙනවා. දෙවෙනි එක තමයි පහසුවෙන් අරබන්න පුළුවන්. ආරම්භීමත් පහසුයිනේ. මහා සංකීර්ණ ක්‍රියාවලියක් නැහැනේ. ව්‍යාපාර නාමයක් නැතුවත් යන්න පුළුවන්. ඇතුවත් යන්න පුළුවන්. අනික තේරුම් ගන්න ව්‍යාපාර නාමයක් නැතුවත් යන්න පුළුවන්. ඉතින් ව්‍යාපාර නාමයක් සමග ගියොත් තමයි ලියාපදිංචි කරන්න වෙන්නේ. ඉතින් ඒක අපි දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ බොහොම සරල ක්‍රියාවලිය පහසුයි. සමාගම නීතිගත කිරීම උඩ බරපතලයිනේ. සංකීර්ණයිනේ. මෙතන එහෙම සංකීර්ණ භාවයක් නැහැ. තුන තමයි ස්වයං තීරණ මත හැම විටම ස්වාධීනව ක්‍රියා කරන්න පුළුවන්. වැදගත්ම දේ. දැන් හිමිකරුට ව්‍යාපාරික තීරණ ගැනීමෙන් නිදහස ලැබෙන වෙනත් සංවිධානයක් ලෝකෙ කොහෙවත් නැහැ දරුවෝ. හිමිකරුට තමන්ගේ කැමැත්ත මත නිදහසේ තීරණ ගනිමින් ව්‍යාපාර කටයුතු යෙදීමේ හැකියාව තියෙන වෙනත් කිසිදු සංවිධානයක් නැහැ තනි ව්‍යාපාර තරම්. කවුල් ව්‍යාපාරික තව කීප දෙනෙක් හරි ඉන්නවනේ. ඒගොල්ලන්ගේ මතයටත් එහුම්කම් දෙන්න ඉපේ. මෙතන කවුරුත් නැහැ. තමන්ට තමන්ගේ බිස්නස් ව්‍යාපාරේ තමන්ගේ තීරණ මත ක්‍රියාත්මක වෙනවා. ස්වාධීනයි. කාටවත් යටත් නැහැ. ඊළඟට ගනුදෙනු කරුවන් සමග ඍජු සම්බන්ධතාවන් තබා ගන්න පුළුවන්. ඒක හරි වැදගත්නේ. මගේ ගනුදෙනු කරුවෝ සමග මට ඍජුව සම්බන්ධතා තියෙන්න ඕනේ. සම්බන්ධතා තිබුණොත් තමයි මම දන්නේ ඒගොල්ලන්ගේ වෙනස් වීම. ගනුදෙනු කරුවෝ වෙනස් වෙනවා. ඒගොල්ලෝ දැන් යම් කාලයක අපි දැන් සිල්ලර ව්‍යාපාරයක් හිතනකො සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් නම් ඒකෙන් අපි යම් කාලයක ඉල්ලනවා අපි හිතමු මොන හරි ප්‍රසිද්ධ පුවත්පතක්. අපි ඒක ඕඩර් කරලම තියෙනවා. මාස දෙක තුනක් ගිහලාගෙන ඒක බලන දෙයක් නෑ මට දැන් ඒක එපා වෙන පත්‍රයක් දෙන්න. ඔහොම වෙනස් වෙනවනේ. තේරෙනවද? ඒ නිසා අපිට ගනුදෙනු කරන සමග සම්බන්ධතා තියෙනවා. ඒගොල්ලන්ගේ වෙනස් වන අදහස් අපිට එතකොට දැනගන්න ලේසි. ඒගොල්ලන්ගේ රුචිකත්වයේ වෙනස් වීම දැනගන්න ලේසි. ඒගොල්ලන්ගේ ආදායම් මට්ටමේ වෙනස් වීම දැනගන්න ලේසි. ඒ සම්බන්ධතා තිබුණා. තේරුණාද? දැන් නිදසුනක් වශයෙන් සිල්ලර වෙළඳ ව්‍යාපාරයක අපි හිතමු එක් ගනුදෙනු කරුවේ සමහර සිල්ලර භාණ්ඩ විශාල තොග වශයෙන් ගත්තා. නමුත් යම් ආර්ථික අවපාත තමන්ගේ ආදායම් අවස්ථා අඩුවීම ආර්ථික අවපාත මත තේරෙනවා. සමහර විට ඒ ගනුදෙනු කරුවා පසු කාලීනව කුඩා තොග වශයෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ කුඩා තොග වශයෙන් ගන්නේ ඇයි කියලා යාට දැනගන්න ඕන.
ඒකට සම්බන්ධ ඉතින් කිය මේගොල්ලෝ කියයි මෙහෙමයි වෙනද වගේ නෙවෙයි දැන් ආර්ථික කඩාගෙන වැටලා තියෙන්නේ. අපේ ව්‍යාපාර සමහර ඒවා වැහිලා තියෙන්නේ. අපේ දැන් වෙළඳාම අඩුයි, ඉල්ලුම අඩුයි, නැත්නම් තරංකරුවෝ වැඩි. ඒ නිසා අපිට දැන් ලොකු ආදායමක් නැහැ. ඉතින් දැන් ගන්න වෙන්නේ මේ විදිහට. අන්න ඒ වගේ මේ ගනුදෙනුකරුවන්ගේ වෙනස් වීම, ගනුදෙනුකරුවන්ගේ වෙළඳ පොලේදී හැසිරෙන චර්යාවන්ගේ හැසිරීම් වල වෙනස්කම් දැනගන්න ඕනේ. ඒ නිසා එහෙම දැනගන්න නම් ඍජු සම්බන්ධකම් තියෙන්න ඕනේ. ඍජු සම්බන්ධකම් තිබුණොත් ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන චර්යාවන්ට සමගාමීව ව්‍යාපාර කටයුතුද වෙනස් කරමින් සාර්ථකව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ හැකියාව වඩාත්ම තියෙන සංවිධානය තමයි තනි පුද්ගල ව්‍යාපාර සංවිධානය. දැන් සමාගමක් හිතන්නකෝ. සමාගමක අයිතිකරුවෝ වෙනම ඉන්නවා, කළමනාකරුවෝ ඉන්නවා, සේවකයෝ ඉන්නවා. ඒගොල්ලෝනේ ගනුදෙනුකරුවන් එක ඩීල් කරන්නේ. ඒගොල්ලෝ ගනුදෙනුකරුවන්ට හොඳ සේවාවක් නැත්නම් කාර්යක්ෂම ක්‍රියාශීලී මිත්‍රශීලී සේවාවක් දුන්නේ නැත්නම් ගනුදෙනුකරුවෝ ව්‍යාපාරයෙන් ඈත් වෙනවා. මෙතන එහෙම නෑ. මගේ ව්‍යාපාරේ මම ළඟට එන ගනුදෙනුකරුවෝ සමග මම සම්බන්ධතා තියා ගන්නවා. මම ඒගොල්ලෝ හඳුනා ගන්නවා. මම මිත්‍රශීලී සේවයක් සපයනවා. ඒ නිසා මට පුළුවන් ඒගොල්ලෝ දිගු කාලෙව ආරක්ෂා කරගන්න. ඊළඟට ලාභ තනියම භුක්ති විඳිය හැකි වීම. දැන් ගොඩක් වෙලාවට අපි තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක්ම අරබන්නේ ලාභේ තනියම දැහ ගන්නනේ. අපේ මූලිකම අරමුණ ඒකායන අරමුණ ලාභේ පෙීම නම් එහෙනම් අපි හවුල් ව්‍යාපාරවල යන්න කැමති නැහැ. මොකද මම තව පාර්ට්නර් කෙනෙක් එක්ක ආරම්භ කරොත් ලාභයෙන් කොටසක් එයාට බෙදන්න ඕන. මම කැමති නැහැ ඒකට. එහෙනම් ලාභේ තනියම දරා ගන්න අපේක්ෂාවක් තියෙන සෑම කෙනෙකුටම වැදගත් වෙන්නේ තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්නයි. ඊළඟට ව්‍යාපාරික රහස්‍යතාවයෙන් ආරක්ෂා කරගත හැකි වීම වැදගත්ම දෙයක් ළම. වැදගත්ම දෙයක්. සෑම ව්‍යාපාරිකයෙකුටම ව්‍යාපාරික රහසක් හෝ රහස් කීපයක් තියෙන්න පුළුවන්. අන්නේ රහස්‍යතාවය රැක ගන්න පුළුවන් හොඳම සංවිධානය තමයි ලෝකේ තනි පුද්ගල ව්‍යාපාර සංවිධානය. දැන් අපි පොදුවේ කියන දෙන්නෙක් හෝ වැඩි පිරිසක් සමග රහසක් රකින්නම බෑ. බෑනේ. නමුත් තනි පුද්ගලයෙකුට දැන් මට තනිව රහසක් රකින්න පුළුවන්. තේරෙනවද? මම ඔබත් සමග මේ රහස බෙදාගත්තොත් කවදාගත් ඒ රහස ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ නිසා සෑම ව්‍යාපාරිකයෙකුටම තියෙන ව්‍යාපාරික රහස්‍යතාවය. සමහර නිෂ්පාදිතේ ප්‍රොඩක්ට් එකේ භාණ්ඩේ ගුණත්වය, සේවාවේ ගුණත්වය රහස් තියෙනවා. තේරෙනවද? අපි ගත්තොත් එimhe සමහර ආහාර පාන හිතන්නකෝ. ආහාර පාන නිෂ්පාදකයෝ දෙන්නෙක් ගත්තම නැත්නම් කීප දෙනෙක් ගත්තම එක්කෙනෙක්ගේ ආහාර පාන හරිම සෞඛ්‍ය ආරක්ෂිතයි. ඒවා හරිම රසවත්, ගුණාත්මකයි. ඒකට රහස් තියෙනවා. සමහරට ඒගොල්ලෝ ඒ ආහාර රස කරන්න පාවිච්චි කරන්නේ ස්වභාවික රසකාරක පමණයි. ඒ ස්වභාවික රසකාරකත් මොනවද මිශ්‍ර කරන අනුපාතයක් තියෙනවා. ඒ අනුපාතය දන්නේ ඒගොල්ලෝ විතරයි. සමහරට අනිකුත් ඇත් ඒ ස්වභාවික රසකාරකම් පාවිච්චි කරනවා. මිශ්‍ර කරන අනුපාතය, මිශ්‍ර කරන ආකාරය වෙනස්. ඒ නිසා ඒ රසය හො ගුණය ලැබෙන්නේ නැහැ. තේරෙනවද? අන්න සරල දෙයක්. රහස්. දැන් මම යම් කිසි රස කැවිලි නිෂ්පාදකයෙක් ළඟට සම්බන්ධ වෙනවා විශ්වවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ. ඒ කාලේ ඒ රස කැවිලි වර්ගයට අවශ්‍ය මූලික ද්‍රව්‍ය ජෙලටින්, සීනි, සිට්‍රික් ඇසිඩ් ඔහොම දෙයි තියෙනවනේ. ඒ වර්ග ඔක්කොම දාලා ඒ මිශ්‍රණය හදන්නේ තනියම කාමරයක දොර වහගෙන. ඒ මිශ්‍රණය හදලා තමයි දොර ඇරලා එන්නේ. ඊට පස්සේ යනවා. ඊට පස්සේ තමයි සේවිකාව ඇවිල්ලා ඉතුරු ටික කරන්නේ. අදටත් එහෙමයි ළමයි. අදටත් එහෙමයි. තේරෙනවද? ඒ හදන රස කැවිලි වර්ගය හරිම මෙලෙක්. හරිම මුරුදුයි. හරිම රසයි. ඒ ක්වොලිටි එකේ රස කැවිලි මම දැකලා නැහැ. මම කියන්නේ මාෂ්මෙලෝස් වර්ගයක් ගැන ඒක හොඳම මාෂ්මෙලෝස් වර්ගයක්. තේරුණාද? මොකද හේතුව? ඒ රහස තියෙන්නේ එයාගේ අතේ. ඒ රහස තියෙන්නේ එයාගේ අතේ. පැහැදිලිද? ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ ව්‍යාපාර රහස්‍යතාවයන් ආරක්ෂා කරගෙන තරංකරුවන්ට හොඳ තරංගයක් දෙන්න හොඳම සංවිධාන වර්ගය තමයි තනි පුද්ගල ව්‍යාපාර සංවිධානය. කවුල් ව්‍යාපාරයක් කරාම කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්ගෙන් හරි ওই රහස එළියට යන්න පුළුවන්. මේ කියන්නේ නැහැ. වැදගත්ම ප්‍රයෝජනයක් නැත්නම් වාසියක්. ඊළඟට පෞද්ගලික කැපකිරීම මත අරපිනු විසුම්දායක ලෙස පවත්වාගෙන හැකි වීම. දැන් තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් වුණාම මට ගොඩක් කැපකිරීම කරන්න පුළුවන් පෞද්ගලිකව. සමහරට අපි තුමු විදුලි පංකා තියෙනවා. වායු සමන පහසුකම් තියෙන AC තියෙනවා. මට දෙකක් ඕනේ නැහනේ. මම AC එක ඔෆ් කරනවා. AC එක මම ඔන් කරන්නේ සමහරට අවශ්‍යම නම් විතරයි. සමහරට මල්ලකට හොඳ ගනුදෙනුකරු පිරිසක් එනවා මම AC ඔන් කරනවා. නැත්තම් ඔන්න කර ඉන්නවා. දැන් ඔය එක්තරා සංචාරක පුරවරයක සංචාරක නගරයක මම දන්න කෙනෙක්ගේ හොඳ ජෙම් ජුවලරි ෂොප් එකක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාට AC දාන්නෙම නැහැ. ලයිට්ස් ගොඩ ලස්සන තියෙනවා අර ෂෝකේස් වල ලයිට්ස් ඒ ලයිට්ස් දාන්නෙම නැහැ.
ඒකට ඈත පේන ගෙස්ල අමුත්ත එනවන ගෙස්ල එනවන සංචාරක වෙනවන ඈත ඉදිරියක් ගන්නු ලයිට්ස් ඔන් කරනවා AC ඔන් කරනවා මොකද පිරිමිසුන් දායක වෙන්න ඕනේ විදුලි බිල අඩු කරගන්න තේරෙනවද ඒ වගේ කැපකිරීම කරන්න පුළුවන් වෙන්න ඕනේ තමන්ට ෆෑන් එකක් නැතුව AC එකක් නැතුව ව්‍යාපාරය තුල රැඳෙන්න පුළුවන් වෙන්න ඕනේ ඒතකොට තමන්ගේ වියදම අඩු වෙනවා මෙහෙයුම් පිරිවේ අඩු වෙනවා ලාභය වැඩි වෙනවා තේරෙනවද ඒ වගේ පෞද්ගලික කැපකිරීම කරලා අර පිරිමිසුන් දායක ලෙස පවත්වගෙන යාමෙන් තමන්ගේ ප්‍රතිලාභ වැඩි කරගන්න පුළුවන්කම ලැබෙනවා හවුල් ව්‍යාපාරයක බෑ මම කැපකිරීම කළත් මම පිරිමිසුම් දායක ලෙස සම්පත් භාවිතා කරත් අනිකුත් හවුල්කරුවෝ ඒක කරන්නේ නැත්නම් අසාර්ථකයි ඊළඟට නීතිමය බලපෑම අඩුයි විශේෂිත නීතියක් නැගලි ඉස්සෙල්ලා කිව්වනේ විශේෂිත නීතියක් නැහැ පොදුවේ බලපාන නීති සියලු ව්‍යාපාර සංවිධාන වල බලපාන නීති මෙයාට බලපාන විශේෂ නීතියක් නැති නිසා අපි කියනවා නීතිමය බලපෑම ඊටම අඩුයි නීතිමය බලපෑම ඊටම අඩුයි ඊළඟට පෞද්ගලික තෘප්තිය උපරිම කරගන්න පුළුවන් දැන් හවුල් ව්‍යාපාරයක් ගත්තොත් ඒකේ තව පාර්ට්නර්ස්ලා 3 දෙනෙක් ඉන්නවා කියන්නකෝ අපි ඔක්කොම 4 දෙනෙක් ඉන්නවා අපි කිසියම් ප්‍රගතියක් ලබනවා විශාල ලාභදායීත්වයක් අපි උපය ගන්නවා කීර්ති නාමයක් ලබනවා බොහෝ වෙලාවට මම නිසා නෙවෙයි අනිකුත් අයගේ දක්ෂතාවය කැපවීම ව්‍යාපාරික ඥානෙ කියලා මමත් දන්නවා පොදුවේ ලෝකයාගේ පිළිගැනීම තියෙනවා ඒතර මට තරම් තෘප්තියක් නැහැ මම දන්නවා මට මේ ලාභ ලැබුණේ මගේම මහන්සියෙන් අරගොල්ලෝගේ මහන්සිය නමුත් තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් නැහැ ඉන්නේ අයිතිකරෝ විතරයි මම විතරයි එහෙනම් මගේ 10 මගේ කැපවීම තේරෙනවද මගේ දක්ෂතාවය අනුව තමයි මට මේ ලාභ ලැබෙන්නේ මම තෘප්තිමත් මමම මහන්සි වෙලා මම මගේ ව්‍යාපාරික ඥානය භාවිතා කරලා මම වෙළඳ පොලක් දිනාගෙන කිසියම් ප්‍රතිලාභයක් ලබනවාද ඒ ප්‍රතිලාභය කුඩා එකක් වෙන්න පුළුවන් විශාල එකක් වෙන්න පුළුවන් නමුත් මගේම මහන්සියෙන් මම උපයන නිසා මට විශාල තෘප්තියක් තියෙනවා තේරෙනවද අන්න ඒ පෞද්ගලික තෘප්තිය උපරිම කරගන්න පුළුවන් හොඳම සංවිධානයේ තනි පුද්ගල ව්‍යාපාර සංවිධානය මොකද සෙසු ඒවැ හිමිකරු තව ඉන්නවා ඒගොල්ලන්ගේ දායකත්වයෙන් උත්තම අපට ලාභය හෝ තෘප්තිය ලැබෙන්නේ තේරෙනවද ඒක ඒ තරම් ප්‍රබල නැහැ මේක ප්‍රබලයි තනියම මහන්සියලා වැඩ කරලා ජයග්‍රහණ ලබන නිසා ඊළඟට බලපාන නීති රීති අවම වෙනවා මොකද විශේෂිත නීතියක් නැහැ පොදු බලපාන නීති රීති තියෙනවා ඔය වගේ වාසි කීපයක්ම තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන තියෙනවා මෙන්න මේ වාසි නිසා තමයි වැඩි දිනෙක ව්‍යාපාර ලෝකේ තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන වශයෙන් ආරම්භ කරලා පවත්වාගෙන යන්නේ එකම කාසිය දෙපැත්තක් තියෙන වගේ දරුවනේ වාසි වගේම ඉතින් අවාසිත් තියෙන්නේ නැහැ අවාසිත් මේකේ තියෙනවා උදාහරණයක් වශයෙන් වගකීම අසීමිතව දැරීමට සිදු වෙනවා වගකීම අසීමිතයි තනි පුද්ගල ව්‍යාපාරිකයෙක් වශයෙන් වැඩ කරලා බාහිර පාර්ශවයකට ගනුදෙනු කරුවෙකුට වෙන්න පුළුවන් සැපයුම් කරුවෙකුට වෙනත් ඕනෑම පාර්ශවයකට කිසියම් අලාභයක් වුණොත් ඒ අලාභය පියවීමට වන්දි ගෙවීමට අසීමිතව මෙදලා ඉන්නවා අධිකරණයට ගිහිල්ලා අධිකරණයේ තීන්දුව කළොත් ඔබේ මේ ක්‍රියාව නිසා මෙන්න මේ පාර්ශවයට මෙච්චර අලාභයක් වුණා ලක්ෂ 50ක් ගෙවපන්කොත් ගෙවන්න වෙනවා මම ව්‍යාපාරය ආරම්භ කරන මෙතෙක්කල් යදු මුළු අරමුදල් රුපියල් ලක්ෂ කියලා ලක්ෂෙන් බේරෙන්න හම්බෙන්නේ නැහැ. තමන්ගේ පෞද්ගලික වත්කම් පව කැප කරන්න වෙනවා. ඒ පාඩුව තමන්ට දරා ගන්න වෙනවා. එහෙම අවශ්‍ය තියෙනවා. ඒවා බෙදාගෙන කවුරුත් නැහැනේ. ඊළඟට විශාල ප්‍රාග්ධනයක් රැස් කර ගැනීම පහසු වීම නිසා පුළුල් කිරීමේ හැකියාව නොමැති වීම නැත්නම් සීමිතයි. ගොඩක් වෙලාවට තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන ආරම්භන්නේ තමන්ගම ඉතිරි කරගත්ත මුදලින්. තමන්ගේ ඉතිරි කිරීම වලින්. තේරුණාද? බැංකු ණයක් ඉල්ලුවත් දෙන්නේ බොහොම අඩු ණයක්. සීමිත ණයක්. එක්ක ණය දෙන්නෙම නෑ. හිත මිතුරන්ගෙන් පවා සමහරට තමන්ට විශාල පරිත්‍යාගයක ආධාරයක් ගන්න බෑ. ඒ නිසා කොහොම සුළු ප්‍රාග්ධනයකින් යන්නේ වැඩි. ඒ නිසා විශාල ප්‍රාග්ධනයක් නැති නිසා මහා පරිමාණෝ ව්‍යාපාර කරලා මහා පරිමාණ පිරිමැසුම් වාසි ලබා ගැනීම හැකියාව අඩුයි. ඒ අවස්ථාව සීමිතයි. ඊළඟට ඇතිවන අලාභ තනිව දැරීමට සිදුවීම. ලාභ වගේම අලාභ ඇතුණුත් මොකද එන්නේ බෙදා ගන්න කවුරුත් නැහැ. අලාභ තනියම දරා ගන්න වීම විශාල අවාසියක් වෙනවා. ඊළඟට නෛතික පුද්ගල භාවයක් නැහැ. දන්නවනේ සංස්ථාපනයක් කරන්න නැහැ කිව්වනේ. මේකේ ව්‍යාපාර නාමයේ තමයි ලියාපදිංචි කරන්නේ. ලියාපදිංචි කරන කිසිම ව්‍යාපාරයක් නීති ඉදිරි පුද්ගලයෙක් වශයෙන් පිළිගන්නේ නැහැ. ඒ නිසා හිමිකරුට නීතිමය නිදහසක් නැහැ. නෛතික නිදහසක් නැහැ. ඒ කියන්නේ බාහිර කෙනෙක් නඩු පවරන්නේ මේ හිමිකරුගේ නමට එරෙහිව. එයාට තමයි උසාවි ගිහලා පිනී සිටින්න වෙන්නේ. දඬුවම් දෙන්නේ හිමිකරුට. හිරේ දාන්න හිමිකරුව. නීතිමය නිදහස නැහැ.
තේරෙනවද? දැන් සමාගමක් වුණා නම් සමාගම නමින් තමයි උසාවිය යන්නේ. සමාගමට දඬුවම් දෙන්නේ. අයිතිකරුවන් නෙවෙයි. අන්න නිසා හිමිකරුවන්ට නීතිමය නිදහසක් නැහැ. මොකද නෛතික පුද්ගල භාවය නැති නිසා. ඊළඟට සියලු කටයුතු කරේ ප්‍රවීණත්වයක් නොමැති නිසා කළමනාකරණය කිරීමේ දුර්වලතාව පැවතීම. එහෙම තියෙනවා. දැන් ලොවෙන් එකෙක් එක් දෙයකට විසමත කියලා අපි අහලා තියෙන්නේ. ඒ වගේ තනි පුද්ගල ව්‍යාපාරිකයෙක් වශයෙන් මම සෑම අංශයක් පිළිබඳවම ප්‍රවීණත්වයක් ලබන්නේ නැහැ. තේරෙනවද? අනිවාර්යයෙන්ම මම සබ්ජෙක්ට් එක දන්නවා. මම විෂය දන්නවා. නමුත් මම සේවකයන් මෙහෙවන දන්නේ නැහැ. එක්ක මම මගේ ව්‍යාපාර කාර්ය දන්නවා. සේවක කළමනාකරණය ගැන මට අවබෝධයක් තියෙනවා. හැබැයි මූල්‍ය කළමනාකරණය දුර්වලයි. තේරෙනවද? එහෙම නැත්නම් ඒ තුන් අංශයෙන්ම මම ප්‍රවීණත්වය ලැබලා තියෙනවා. හැබැයි මට වෙළඳපොළ අධ්‍යයනය කළ වෙළඳපොළ හඳුනා ගැනීම හැකියාව නැහැ. ඔය වගේ මොකක් හරි දුර්වලතාවයක් තියෙනවනේ. එක්ක මට විගණනය කිරීම හැකියාවක් නැහැ. අන්න ඒ නිසා ව්‍යාපාර කටයුතු අසාර්ථක වීම හැකියාවක් තියෙනවා. දැන් සමාගමකට ඕක නැහැ. සමාගමක අයිතිකරුවෝ කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් දන්න අපි එක්කෙනෙක් දන්නවා භාණ්ඩ නිෂ්පාදනය ගැන. එක්කෙනෙක් අපනයනය කිරීම ගැන දන්නවා. එක්කෙනෙක් මූල්‍යකරණය ගැන දන්නවා. එක්කෙනෙක් විගණනය ගැන දන්නවා. එක්කෙනෙක් අලිවිකරණය ප්‍රචාරණය ගැන දන්නවා. එක්කෙනෙක් වෙළඳපොළ අධ්‍යයනය කරන්න දන්නවා. එහෙමනේ. තේරෙනවද? මෙතන එහෙම නැහැ. මේ නිසා මොකක් හරි පැත්තකින් තමන් ෆේල් වෙනවා. තේරෙනවද? මොකක් හරි පැත්තකින් ෆේල් වෙනවා. සමතුලිත වීම හැකියාවක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට ගිනුම් මහා විගණන කටයුතු අවිධිමත් නිසා සම්පත් නාස්ති හිල යනවා. ගිනුම් තැබීම අනිවාර්ය නෑනේ. ඒ නිසා ගිනුම් තැබීමත් විධිමත්ව කරන්නේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ ගනුදෙනු මූලාශ්‍ර ලේඛන වල සටහන් කරලා අවසාන මූල්‍ය ප්‍රකාශ දක්වා විධිමත්ව සම්පාදනය කිරීමක් නැහැ. ඒ නිසාම ස්වාධීන විගණකවරේ විගණනය කරන්නෙත් නැහැ. අන්න ඒ නිසා සම්පත් නාස්තිය ඉහළ යන්න පුළුවන්. මොකද ගනුදෙනු වාර්තා කරනවා නම් වංචා කරන්න බෑනේ. දැන් අපි යම්කිසි භාණ්ඩ වර්ගයක් මිලදී ගැනුම් කියලා අපි වාර්තා කරනවා. හරිද? එහෙනම් ඊට පස්සේ අපි විකුණුම් වශයෙන් වාර්තා කරනවා. බැලන්ස් එක තියෙන්නේ ඉතින්. දැන් වාර්තා කරන්නේ නැත්නම් ගත්තේ කොච්චරද? වික්කේ කොච්චරද? ඉතිරි කොච්චරද හොයන්න බෑ. සරලම උදාහරණයක් මම මේ කිව්වේ. තේරෙනවද? ඒ නිසා ගිනුම් තබනවා නම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ගනුදෙනු ක්‍රමානුකූලව අපි වාර්තා කරනවා. ගනුදෙනු ක්‍රමානුකූලව වාර්තා කිරීම තුලින් ඒ අතරින් අපිට අනිවාර්යයෙන් මේ වංචා දූෂණ බොහොම පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් සිදු වෙනවා. පැහැදිලිනේ? ඒ නිසා සම්පත් නාස්තිය අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට දරුණේ විශාල ලෙස ණයට විකිණීමෙන් ඇතිවන බොල් නැවදානම් හිල යාම. මේක ලොකුම අවාසියක්. දැන් ගොඩක් වෙලාවට තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයකින් මෙහෙවන තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයකින් මෙහෙවන ව්‍යාපාර කටයුත්තකදී තමයි ණයට විකුණන්න වෙන්නේ. බොල් නැවදානම් මොකද ණයට විකුණීම වැඩි වෙන්න ඒ ණය ආපසු නොලැබීමේ සම්භාවිතය වැඩි. බොල් නැවදානම් වැඩි. සරල උදාහරණයක් ගත්තම දැන් ලංකාවේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙන්සල් තියෙනවනේ. ඒ ඔක්කොම ඒ සුපිරි වෙළෙන්සල් පවත්වාගෙන යන්නේ සංවිධානය තමයි සීමාසිත සමාගම. එක්කෝ සීමාසිත පෞද්ගලික සමාගමක්, එක්කෝ සීමාසිත පොදු සමාගමක්. තේරුණාද? එතකොට ඒ සමාගම මගින් පවත්වාගෙන යන සිල්ලර කඩේ තමයි සුපර් මාකට් කියන්නේ. ඒ සමාගම විසින් මෙහෙවන සිල්ලර වල දාමින් අපි ණයට ඉල්ලන්නේ නැහනේ. ඕගොල්ලෝ කවදාකවත් සුපර් මාකට් එකේ ඉල්ලනවද බඩු ණයට? ඉල්ලන්නේ නැහැ, දෙන්නේ නැහැ. නමුත් තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් වශයෙන් අපි හිතමු භාග්‍ය ස්ටෝර්ස් කියලා සිල්ලර කඩයක් තියෙනවා. අපි ණයට ඉල්ලන්නේ නැද්ද? ඉල්ලනවා. ණයට ඉල්ල අමනාප නොවන්න කියලා බෝඩ් එකක් ගියොත් මොකද වෙන්නේ? අපි යන්නේ වෙන කඩේට. ඒ නිසා තනි පුද්ගල ව්‍යාපාරිකයන්ගෙන් තමයි අනිවාර්යයෙන්ම ණයට ඉල්ලන්නේ. ඒ නිසාම බොල් නැවදානමට මුහුණ දීම අවදානම වැඩි වෙනවා. තේරෙනවද? මේ ව්‍යාපාර කාර්යයම හවුල් ව්‍යාපාරයක් එක්ක සමාගමක් වශයෙන් කරගෙන ගියා නම් කවුරුත් ණයට ඉල්ලන්නේ නැහැ. බොල් නැවදානමත් නැහැ. මේකේ බොල් නැවදානම තියෙන විශාල වාසියක් ඒක. ඊළඟට වෙළඳපොළ පිළිබඳව පවතින අඩු අවබෝධය නිසා ඊට උචිත ලෙස ව්‍යාපාරය මෙහෙවිය නොහැකි වීම. කොහොමද තනි පුද්ගල ව්‍යාපාරිකයින්ට වෙළඳපොළ පිළිබඳ විශාල දැක්මක් නැහැ. එයා මාකට් රිසර්ච් ගැන දන්නේ නැහැ. එක්ක මාකටින් රිසර්ච් ගැන දන්නේ නැහැ. එක්ක දන්නව කරන්න සම්පත් නැහැ. පුහුණු සේවකයෝ නැහැ. වියදම් කරන්න මුදල් නැහැ. තේරුණාද? ඒ නිසා එයාට වෙළඳපොළේ විචලතා ගැන ලොකු අවබෝධයක් නැහැ. සාමාන්‍ය අවබෝධයක් තියෙන. වෙළඳපොළ විනිවිද භාවයෙන් දකින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වෙළඳපොළ තත්ත්වයන්ට උචිත ලෙස ව්‍යාපාරය අනිවාර්යයෙන්ම ගැලපෙන්නේ නැහැ. ගලපන්නේ නැහැ මෙයා. ඒ නිසා සාර්ථක වෙන්නේ නැහැ. ඊළඟට උගත්තා පළපුරුදු සේවකින් ලබා ගැනීම අපහසු වීම. ඕනම ව්‍යාපාරයකට
පළපුරුදු සේවකෝ ඉන්නවනම් විශේෂයට අදාළව උගත්කමක් තියෙනවා නම් ඒ සේවකයන්ට වඩා ඉහළ ඵලදායීතාවයක් කරගන්න පුළුවන්. තේරුණාද? නිපදවන නිමෙවුම් වල ගුණත්වය වැඩි කරගන්න පුළුවන්. සම්පත් නාස්ති වෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා එවැනි තත්ත්වයක් ලබා ගන්න පුළුවන් සේවකයෝ ලැබෙන්නේ නැහැ. මොකද ඔබ වුණත් කවදා හරි ඉගෙනගෙන විශ්වවිද්‍යාල උපාධියක් අරගෙන ග්‍රැජුවේට් කෙනෙක් වුණාම තනි පුද්ගල ව්‍යාපාරයක ඔබ රැකියාව කරන්න කැමති නැහැ. ඔබ උපාධිධාරියෙක් නම් එයින් පස්සේ ඔබ කිසියම් තනි පුද්ගල ව්‍යාපාරිකයෙක් පවත්වාගෙන යන නගරයක තියෙන සිල්ලර කඩේක එකවුන්ස්ටි කරන්න යන්නේ නැහැ. යන්නේ ඒ වගේ මොන ශ්‍රේෂ්ඨයෙන් ගත්තත් උගත් අය දැන් අපි ඔබ දක්ෂ කාර්මික ශිල්පියෙක් මෙකැනික් කෙනෙක්. ඔබ සාමාන්‍ය ගරජ් එකක් දාන්නේ තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක්. හරිද? වැටෙන්න කැමති නෑ. ඉතින් ඒකට ගන්නේ නුපුහුණු අය අරගෙන පුහුණු කරන්න වෙනවා. නුපුහුණු අය අරගෙන පුහුණු කරනකොට මොකද වෙන්නේ? වෙන්න උන හරි වෙලා ඉවරයි. යම් ලාභ වෙලා වාහන වලට ඩැමේජ් කරලා ඒවට හිමිකරන ගෙවන්න වෙලානේ. ඒ නිසා පළපුරුදු සේවකයෝ උගත් සේවකයෝ සීමිත සමාගම් පොදු සමාගම් වගේ ඒවට බොහොම ලේසියෙන් ආකර්ෂණය කරගන්න පුළුවන්. මේකට හැකියාව නැහැ. ඒ නිසා මේ නුපුහුණු සේවකයන් සමග නූගත් සේවකයන් සමග වැඩ කිරීම ඉතාම දුෂ්කර කාර්යයක් වෙනවා තනි පුද්ගල සංවිධානයක. ඊළඟට අලාභ තනිව භුක්ති විඳීමේ සිදුවීම. දැන් අනිවාර්යයෙන්ම යම් ව්‍යාපාර කටයුතු මගින් අලාභ ඇති වෙනවා නම් ඒ අලාභ අපට අනිවාර්යයෙන්ම තනිව භුක්ති විඳින්න වෙනවා. තේරුණාද? දැන් මෙතන මේ ඇති වෙන අලාභ තනිව දැරීමට කියන්නේ අපි සමස්තයක් වශයෙන් ව්‍යාපාරේ මේ තුන්වෙනි එක සමස්තයක් වශයෙන් ව්‍යාපාර කටයුතු මගින් වසරක් අවසානයේ ලැබෙන අලාභය ඒ තනිව බාර ගන්න ඕනේ. මෙතනින් මේ කියන්නේ 10 වෙනි එක කියන්නේ අලාභ කියන්නේ එක ව්‍යාපාර කටයුතු මගින්. අද අපි කිසියම් භාණ්ඩයක් අලුතෙන්ම මිලදී ගත්තා විකුණන්න ක්‍රියාත්මක වුණා නොවිකිණි තුරුණා නැත්නම් යල්පැන ගියා ඉක්මනින්ම අලාභ වුණා. ඒ අලාභෙත් තනියම දරන්න ඕනේ. අපි තුමු හෙට අපි තවත් භාණ්ඩයක් නිෂ්පාදනය හෝ විකිණීම කරනවා. ඒකෙන් අලාභෙත් ඒ අලාභෙත් බාර ගන්නවා. මේ තුන්වෙනි කියන සමස්ත ලාභෙත් අපි බාර ගන්නවා. ඔය වගේ අවාසි කීපයක්ම තියෙනවා. ඊළඟට අපි බලමු අභ්‍යාස ටිකක් කතා කරන්න. පළවෙනි අභ්‍යාසයේ තනි ව්‍යාපාර සඳහා නීතිමය බලපෑම් අවමයයි ප්‍රකාශ කරනු ලබන්නේ මක් නිසාද? තනි ව්‍යාපාර සංවිධාන සඳහා නීතිමය බලපෑම් අඩුයි කියලා කියන්නේ ඇයි? මේක විභාගයට කීප සැරයක්ම යොමු වෙච්ච ප්‍රශ්නයක්. උත්තරේ දන්නව ඔයගොල්ලෝ මොකද්ද? තනි පුද්ගල ව්‍යාපාර සඳහාම ආවේනික වූ විශේෂ නීතියක් නොමැති නිසා. ඒ කියන්නේ සෙසු ව්‍යාපාර සංවිධාන වලටත් බලපෑමක් වෙන පොදු නීති තියෙනවා. ඊට අමතරව ඒකට විශේෂ නීතිකුත් තියෙනවානේ. මෙතනදී පොදු නීති වල බලපෑම තියෙනවා විශේෂිත වූ ආවේනික වූ නීතියක් නැහැ. අනේ නිසා අපි කියනවා තනි පුද්ගල ව්‍යාපාර සංවිධාන වලට නීතිමය බලපෑම් අඩුයි කියලා. පැහැදිලිනේ? දෙවෙනි ප්‍රශ්නය. ඔබ පළතුරු බීම හා රස කැවිලි අලෙවිසලක් මිහිරි ස්නැක් නමින් මොරටුව නගරේ ඇරඹීමට අපේක්ෂා කරයි නම් ඒ සඳහා ඔබ යටත් විය යුතු නීති රීති 3ක් සඳහන් කරන්න. ප්‍රශ්න පැහැදිලිද? ඔබ පළතුරු බීම සහ රස කැවිලි අලෙවිසලක් ඒ කියන්නේ ස්නැක් බාර් එකක් මොරටුව නගරේ ආරම්භ කරන්න යනවා මිහිරි ස්නැක් නමින්. නම් ඒ සඳහා ඔබ යටත් විය යුතු නීති රීති 3ක්. එකක් තමයි මේක ආරූඪ නමක්නේ. මේ ප්‍රශ්නේ කියවනකොටම ඔබට පළවෙනි උත්තර උලට එන්න ඕනේ. මොකද මේක ව්‍යාජ නාමයක්. නම් අනිවාර්යයෙන්ම 1918 අංක 6 දරන ව්‍යාපාර නාම පනතේ විධිවිධාන අනුව මොරටුව ප්‍රදේශයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල මේ නාමය ලියාපදිංචි කරන්න ඕනේ. ප්‍රධානම ක්‍රියාමාර්ගය ඒකයි. තේරෙනවද? ව්‍යාපාර නාමයේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල ලියාපදිංචි කරලා සතියක් ගන්න ඕනේ. දෙවෙනි එක තමයි දැන් මේක ආහාර පාන රස කැවිලි නේ එහෙමනේ පළතුරු බීම රස කැවිලි කෙලින්ම ආහාර පාන වලට වැටෙන්නේ. මේක කෙලින්ම මිනිසාගේ සෞඛ්‍යයට බලපාන ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදිතයක්. නම් මේව සෞඛ්‍ය ආරක්ෂිතව නිපදවන බවට සෞඛ්‍ය ආරක්ෂිතව පිරිසිදු ස්ථානවල පිරිසිදු ව්‍යාපාර ස්ථානයක සෞඛ්‍ය ආරක්ෂිතව නිපදවලා සෞඛ්‍ය ආරක්ෂිත පිරිසිදු ව්‍යාපාර ස්ථානයකින් අලෙවි කරනවා කියලා විශ්වාසය තහවුරු කරන්න සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙනවා. ඇයි 1980 අංක 26 දරන ආහාර පනත. ආහාර පනතේ විධිවිධාන කීපයක්ම තියෙනවානේ. සෞඛ්‍ය ආරක්ෂිතව නිපදවන්න ඕනේ. සෞඛ්‍ය ආරක්ෂිතව ඇසුරුම් කරන්න ඕනේ. සෞඛ්‍ය ආරක්ෂිතව අලෙවි කරන්න ඕනේ. නැත්නම් පරිභෝජනයේ පහසුකම් සපයන්න ඕනේ.
සෞඛ්‍ය ආරක්ෂිතව ගබඩා කරන්න ඕන. මෙන්න මේ කියන අවශ්‍යතාවට ලක් වෙන්න නම් අනිවාර්යයෙන්ම එක්ක සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවෙන් නැත්නම් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කාර්යාලය ඩීඑම් ඔෆිස් එකකින් ලියාපදිංචි වෙලා බලපත්‍රයක් ගන්නට ඕන. ඒගොල්ලෝ නිකම් බලපත්‍ර දෙන්නේ නැහැ. බලනවා මේ ස්නැක් බාර් එක පවත්වන ස්ථානයේ අවට අපි තුන් බාබර් සාප්පුවක් සැලූන් එකක් තියෙනවා මේක දාන්න දෙන්නේ නැහැ. තේරෙනවද? මේ ස්නැක් බාර් එක පවත්වන ස්ථානය තුල පිරිසිදු වාතාශ්‍රය ආලෝකය තියෙනවද? තේරෙනවද? අපවිත්‍ර ද්‍රව්‍ය බැහැර කරන්න පහසුකම් තියෙනවද කියලා බලලා තමයි මේ පර්මිට් එක දෙන්නේ. තුන්වෙනි එක තමයි අදාළ පළාත් පාලන ආයතනය තුල ලියාපදිංචි වී වෙළඳ බලපත්‍රය ලබා ගැනීම. ඕනෑම ව්‍යාපාර කාර්යයක් කරනවා නම් තනි පුද්ගල ව්‍යාපාර වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාර වෙන්න පුළුවන්. අදාළ පළාත් පාලන ආයතනයෙන් වෙළඳ බලපත්‍රය ලබා ගන්න ඕනේ. අදාළ පළාත් පාලන ආයතනයෙන් වෙළඳ බලපත්‍රය ලබා ගන්න ඕනේ. තේරුණාද? ඒතර ඒක ලබා ගන්න ගාස්තුවක් ගෙවන්න ඕනේ. ඒක පළාත් පාලන ආයතනයෙන් ආයතන වෙනස් වෙනවා. ගාස්තු කරලා ලබා ගන්න ඕනේ. ඔන්න මූලික අවශ්‍යතා තුන මිස්ටර් කරොත් තමයි ඔබට මිහිරි ස්නැක් කියන ව්‍යාපාරය ආරම්භ කරලා පවත්වන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නත් බලමු. තනි පුද්ගල ව්‍යාපාරයක ජංගම ගිණුමක් විවෘත කළ හැකි ආකාරය පැහැදිලි කරන්න. දැන් තනි පුද්ගල ව්‍යාපාරයක නැත්නම් තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් කරගෙන යනකොට චෙක්පත් මගින් ගනුදෙනු කරන්න අවශ්‍ය වෙනවනේ දරුවනේ. ඒතර අපිට අනිවාර්යයෙන්ම කරන්ට් account එකක් ඕනේ. ජංගම ගිණුමක් විවෘත කරලා පවත්වන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් මොකද්ද? එකක් තමයි අපිට පුළුවන් ව්‍යාපාරිකයාගේ නමින් පුළුවන්. මොකද මේක නෛතික පුද්ගල භාවය නෑනේ. ව්‍යාපාරිකයාගේ නමින්. පළවෙනි එක තමයි ව්‍යාපාරිකගේ නමින්. ව්‍යාපාරිකගේ නමින් පවත්වාගෙන යාම. ඒකට කිසිම බාධාවක් නැහැ. නෛතික පුද්ගල භාවය නැති නිසා ව්‍යාපාරේ නමින් හැම දෙයක්ම වෙන්නේ ව්‍යාපාර නාමයෙන් නෙවෙයිනේ. ඒ නිසා ව්‍යාපාරිකගේ නමින් පුළුවන්. දෙවැනි එක තමයි ව්‍යාපාර නාමයෙන්ුත් පුළුවන් අවසරයක් තියෙනවා. හැබැයි ඒ ව්‍යාපාර නාමය ලියාපදිංචි කරලා තියෙනවා. ලියාපදිංචි සහතිකයේ පිටපතක් බැංකුවට ඉදිරිපත් කරන්න ඕන. ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කරලා නැත්නම් ව්‍යාපාර නාමය ආරූඪ නාමයක් නම් ලියාපදිංචි කරලා තියෙනවා නම් පුළුවන් නැත්නම් බෑ. තේරුණානේ? එහෙනම් දෙවෙනි එක තමයි ව්‍යාපාර නාමය ලියාපදිංචි කර ඇතනම් එම නාමය යටතේ පවත්වන්න පුළුවන්. ක්‍රම දෙකයි. එක්කෝ ව්‍යාපාරිකයාගේ නමින් නැත්නම් ව්‍යාපාර නාමයේ ලියාපදිංචි කරා නම් ඒ ලියාපදිංචි ව්‍යාපාර නාමය තුල account එකේ ඉරෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වඩා කේවල ස්වාම ව්‍යාපාරයක් ආරම්භ කිරීම යෝග්‍යයි පුද්ගලයෙකු අදහස් කරයි. මෙම අදහසට එකඟ වීම සඳහා හේතු දෙකක් දක්වන්න. මේ සාමාන්‍ය නිතර අහන විභාග ප්‍රශ්න. හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරනට වඩා කේවල ස්වාම ව්‍යාපාරයක් ආරම්භ කිරීම හොඳයි. වඩා හොඳයි කියලා කියන්නේ. මොනවද හේතුව? ඒ කියන්නේ වාසි. මේ අහන්නේ තනි පුද්ගල ව්‍යාපාරවල වාසි. එකක් තමයි ලාභ තනියම භුක්ති විඳීමට හැකි නිසා. ලාභ තනියම භුක්ති විඳින්න පුළුවන්. හවුල් ව්‍යාපාරෙ බෙදිලා යනවනේ. විශාල අවදානමකුත් නැත්තම් ව්‍යාපාර කාර්යය සරල නම් මොකටේ තව හවුල් කරගන්න ඇතිකරු. Tamanට තනියම කැප වෙලා ව්‍යාපාර කරගෙන යාමෙන් ලැබෙන ලාභය තනියම පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි සිය අභිමතය පරිදි පාලන කටයුතු කරන්න පුළුවන්. තමන්ගේ ස්වාධීන මතය අනුව, තමන්ගේ තීරණ අනුව, තමන්ගේ කැමැත්ත අනුව පාලනය කළමනාකරණය ගෙනෙන්න පුළුවන්. අනිත් එක ව්‍යාපාරවල රහස්‍ය භාවය අනිවාර්යයෙන්ම ආරක්ෂා කරගන්න පුළුවන්. පිටතට යන්නෙම නැහැ. කිසි කෙනෙක් නැහැනේ. ඔන්න ඔය වගේ වාසි නිසා තවත් අප්‍රවාසිකීත හැකිනේ. පහසුවෙන් අරබන්න පුළුවන්. නීතිමය බලපෑම් අඩුයි. තමන්ගේ පෞද්ගලික කැපකිරීම මත ලාභ වැඩි කරගන්න පුළුවන් වගේ වාසි තියෙනනේ. රයිට්. ඊළඟ අභ්‍යාසෙත් බලමු අපි. පහත ආකාරයේ ව්‍යාපාර සංවිධාන වලට නිදසුන් දෙක බැගින් සඳහන් කරන්න. නිදසුන් දෙක බැගින්. ලාභ ඉපැයීමේ අරමුණු සහිත පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන. මේකේ කාරණා දෙකක් කියන දරුවනේ. එකක් ලාභ ලැබීමේ අරමුණු තියෙන්නත් ඕනේ. ඒ වගේම පෞද්ගලික අංශ වෙන්නත් ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තු ගන්නකො. රාජ්‍ය දෙපාර්තමේන්තු ගත්තොත් මේක උත්තරේ නෙවෙයිනේ. ඇයි පෞද්ගලික අංශේ නෙවෙයි. ඒක රාජ්‍ය අංශේ. අනික රාජ්‍ය දෙපාර්තමේන්තු වල ලාභ ඉපීම අරමුණක් නෙවෙයිනේ. තේරෙනවද? එහෙනම් මේ දෙකම මැච් වෙන්නේ නැහැ. එබනම්
අපි ගන්න සමූපකාරය. සමූපකාරය පැහැදිලිවම පෞද්ගලිකාංශය. සමූපකාරය පැහැදිලිවම පෞද්ගලිකාංශයනේ. හැබැයි මේකට උත්තරේ නෙමෙයි. ඇයි ඒ? සමූපකාරලත් අරමුණු ලාභය පීම නෙවෙයි. සමාජිකයින්ගේ සුබ සාධනය. එහෙනම් මේ දේ ඉෂ්ට වෙනවා. පෞද්ගලිකාංශයට අයිති වෙනවා. හැබැයි අරමුණ ලාභය පීම නෙවෙයි සමාජික සුබ සාධනය. ඒ නිසා ඒක ගන්න බෑ. එහෙනම් පෞද්ගලිකාංශයේ ලාභ අරමුණු කරගත්තු හොඳම සංවිධාන දෙක තමයි තනි පුද්ගල ව්‍යාපාර සහ හුල් ව්‍යාපාර. එහෙනම් අයනට උත්තරේ තමයි තනි පුද්ගල ව්‍යාපාර සහ හවුල් ව්‍යාපාර. ආයන ලාභ ඉපීමේ අරමුණු සහිත පොදු ව්‍යාපාර සංවිධාන. ලාභ ඉපීමේ අරමුණු තියෙන්නත් ඕනේ. පොදු අංශ වෙන්නත් ඕනේ. ඒ කියන්නේ රාජ්‍ය අංශ වෙන්නත් ඕනේ. තේරුණාද? දැන් රාජ්‍ය දෙපාර්තමේන්තු හරි. ඇයි? පොදු අංශේ රයිති. පොදු ව්‍යාපාර සංවිධාන වෙනවා. හැබැයි ඒකේ ලාභ අරමුණක් නැහැනේ. ඒ නිසා ඒක ගන්න බෑ. එහෙනම් ලාභ අරමුණක් වෙන්න ඕනේ. රාජ්‍ය අංශෙත් තියෙනවා. මොකද ව්‍යාපාර සංවිධාන දෙකක් තියෙනවා. ඒ සීමිත පෞද්ගලික සමාගම්, සීමිත පොදු සමාගම්. මතකනේ අපි කලින් කතා කරා සීමිත පෞද්ගලික සීමිත පොදු කියන එක පෞද්ගලික අංශෙත් තියෙනවා රාජ්‍ය අංශෙත් තියෙනවා. ඒ දෙකේම අරමුණු ලාභය පීම. එහෙමනම් මේකට එන්නේ සීමා සහිත පෞද්ගලික සමාගම් සහ සීමා සහිත පොදු සමාගම්. එයන් ලාභය මුල් කර නොගත් පෞද්ගලිකාංශේ ව්‍යාපාර. පෞද්ගලිකාංශේ වෙන්නත් ඕනේ. ලාභ අරමුණ මුල් කර නොගත් වෙන්නත් ඕනේ. සුබ සාධන අරමුණු වගේ තමයි සේවා අරමුණ. තේරෙනවා? සේවා අරමුණ ලාභේ කේන්ද්‍ර කරගෙන නැහැ. ලාභය මූලික කර නොගත්ත පෞද්ගලිකාංශය කිව්වොත් තනි පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර හරියන්නේ නැහනේ. ඒ මූලික අරමුණු ලාභේ නෙව ගන්න බෑ. මොනවද ගන්න පුළුවන්? සමූපකාර හරි. සමූපකාරවල සමාජික සුබ සාධන පෞද්ගලිකාංශය. එහෙනම් අයන් උත්තරේ එන්නේ සමූපකාර. ඒක හරි එකක්. අනිත් එක මොකක්ද? අනිත් එක තමයි සමිති සංවිධාන. තියෙන උල ක්‍රීඩා සමිති, ක්‍රීඩා සංගම්, ඒ වගේම මරණාධාර සමිති. ඒවේ ලාභ අරමුණු නැහැ පෞද්ගලිකාංශේ. ඒ අනිත් එක තමයි සමිති සංවිධාන. හරිනේ? ඇයන් ලාභ නොයිපීමේ අරමුණින්. ඒ කියන්නේ ලාභ අරමුණක් තියෙන්න බෑ. සුබ සාධන අරමුණක් තියෙනවා. සේවා අරමුණක්. ලාභ නොයිපීමේ අරමුණින් යුත් පොදු ව්‍යාපාර සංවිධාන. පොදු කියන්නේ රාජ්‍ය අංශය. එහෙනම් ලාභ අරමුණක් නැති රාජ්‍ය අංශ ව්‍යාපාර. මූලික දෙකයි මොනවද? රාජ්‍ය දෙපාර්තමේන්තුව අනිත් එක රාජ්‍ය සංස්ථා. එහෙනම් ඇයනට එන්නේ රාජ්‍ය සංස්ථා සහ රාජ්‍ය දෙපාර්තමේන්තු. මේ ප්‍රශ්නයෙන් අහන්නේ තුරුලිය ගාමන්ස් නැමැති ව්‍යාපාරයට පහත් සඳහන් පාර්ශවයන් කෙරෙහි ඇති බැඳියාව පැහැදිලි කරන්න. තුරුලිය ගාමන්ස් කියලා ව්‍යාපාරයක් තියෙනවා. අපි තුමු ඇඟලුම් ආයතනයක් කියලා. බොහෝලට මේක තනි පුද්ගල ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. නැමැති ව්‍යාපාරයට පහත් සඳහන් පාර්ශවයන් කෙරෙහි ඇති වෙන බැඳියාව. අයන්න රජයට බොදු ගෙවීම. රජයට බොදු ගෙවන්න ඕනේ. තනි ව්‍යාපාර වේවා, හවුල් වේවා, සමාගම් වේවා ගෙවන්න ඕනේ. කොහොමද බොදු ගෙවන්නේ? මොකද මේක පැහැදිලිවම සීමිත සමාගමක් නෙවෙයි. සමූපකාරයක් නෙවෙයි. සංස්ථාපනය කරන්න නැති එකක් නේ. තුරුලිය ගාමන්ස් එක්ක මේක තනි ව්‍යාපාරයක් නැත්නම් හවුල් ව්‍යාපාරයක් නේ. එහෙනම් නම ලියාපදිංචි තමයි වෙන්නේ. එහෙනම් නෛතික පුද්ගල භාවය නැහැ. නැති නිසා බදු ගෙවන්න ඕනේ හිමිකරුවන්ගේ නම් වලින්. දැන් මේක සීමා සහිත තුරුලිය ගාමන්ස් වුණා නම් අනිවාර්යෙන් බදු ගෙවන්නේ සමාගම නම්. ඇයි මෙයා නෛතික පුද්ගලයෙක්. දැන් මෙතන නෛතික පුද්ගල භාවයක් නැහැ. නැති නිසා ගෙවන්න ඕනේ හිමිකරුගේ හරි හිමිකරුවන්ගේ නම් වලින් තමයි බදු ගෙවන්න ඕනේ. ඒතොර අයනට උත්තරේ ලියවෙන්න ඕනේ මෙය තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක් බැවින්. දෙකෙන් එකක්. හවුල් ව්‍යාපාරයක් බැවින් හිමිකරුවන්ගේ නමින්
හිමිකරුවන්ගේ නමින්. හිමිකරුවන්ගේ නමින් බදු ගෙවිය යුතුයි. ඒක තමයි බැඳීම. නීතිම පුද්ගල භාවය තිබුණා නම් තුර්ලේ ගාමස් නමින් ගෙවන්න ඕනේ. දැන් බෑ හිමිකරුවන්ගේ නමින් ගෙවන්න ඕනේ. අනික ණය හිමියන්. ණය හිමියන්. ඒ කියන්නේ මේ තුර්ලේ ගාමස් නමින් ව්‍යාපාරයට බාහිරින් යම් යම් අරමුදල් සපයනවා. විශේෂයෙන්ම අමුද්‍රව්‍ය භාණ්ඩ සපයන ණයට. ඒගොල්ලන්ට බැඳීමක් තියෙනවා. මොකද්ද? ඒ ණය හිමියන්ට අසීමිතව වකිනුට බැඳෙනවා. ඒ ණය හිමියන්ගේ ණය පියවන්න අසීමිත බැඳීමක් තියෙනවා. කාටද? හිමිකරුවන්ට. ඇයි? මේක තනි ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක් නිසා වගකීම අසීමිතයි. එහෙනම් ණය හිමියන්ගේ අයිතිවාසිකම් ණය හිමියන්ට කළ යුතු ගෙවීම් පියවන්න අසීමිතව අයිතිකරු බැඳලා ඉන්නවා. ඒක තමයි දාස ලියන්න ඕනේ. ඒක ලියන්න පුළුවන් අපිට මේ වගේ ආයන්න ලියන්න පුළුවන්. තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක් බැවින් ණය හිමියන්ගේ ණය වටිනාකම් ඒගොල්ලෝ ගෙවන්න තියෙන මුදල් ණය වටිනාකම් පියවීමට හිමිකරුවන් අසීමිත ලෙස බැඳී සිටී. උදාහරණයක් එතකොට අපි අද මෙම පරිච්ඡේදය තුලින් ව්‍යාපාර සංවිධාන වර්ගවල පළවෙනි වර්ගය සරලම ව්‍යාපාර සංවිධානයේ කේවල ස්වාම ව්‍යාපාර කියන්නේ මොකක්ද? ඒකේ ක්‍රියාත්මක తত্ত্বය, ඒක ආරම්භ කිරීමේ පියවරයන්, වාසිය සීමාවන් කතා කරලා ඉවර කරා. අභ්‍යාසිකවිත් කතා කරා. ඊට පස්සේ ව්‍යාපාර සංවිධාන පාඩමේ ඊළඟ පරිච්ඡේදය අපි ලබන පාඩම් මේකකයේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.